හරි පුතේ අද අපිට පටන් ගන්න තියෙන්නේ අභ්‍යාසංක 10 ඉඳලා නේද පුතේ කරන්න තියෙන්නේ. හරිද? අභ්‍යාසංක 10 මම එදා ගිය සතිය අපි 9 ඉවර කරානේ. ඒ පුතේ 9 වෙනි ප්‍රශ්නේ අපි ඉවර කරා. එහෙනම් තියෙන්නේ 10. බලන්න පුතේ 10 වෙනි ප්‍රශ්නේ ඔක්කොමලා. හරි. පුතේ බලමු අභ්‍යාසංක 10 ඔක්කොමලා. හරි නේද? රැසි නේද? බලන්න අභ්‍යාසංක 10 මෑතකදී පිටවන ලද බාණිපති අභ්‍යාසංක 10 මෑතකදී පිටවන ලද ගැමුණු සමාගම කුඩා පරිගණකයන්ට සිල්ල වෙනදාම් පිනිස මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර ඇතැම් මූලික ගණිතවල යෙදෙමින් සිටී. මැයි 12 වෙනි දිනට සහ ඊට පසු එළඹෙන ව්‍යාපාරික දින 10ට අදාළ සමාගමේ ගිණුම් කරන සමීකරණයේ එකිනෙක අයිතමයන්ගේ ශේෂයන් පහක් දැක්වේ. එකිනෙක දිනකදී එක ගනුදෙනුවක් සිදු වූ බවට උපකල්පනය කොට මැයි 13 වෙනි දින පටන්ගෙන බොහෝ සෙයින් සිදුවීමට ඉඩ ඇතැයි සිතන ගනුදෙනුව ලුහුඩින් විස්තර කරන්න. හරි. ඉතින් කියන දේ පොඩ්ඩක් ආයසරයක් හිමින් බලන්න කියන දේ මොකද්ද කියලා. මෑතකදී පිහිටවන ලද ගැමුණු සමාගම. හරිද? කුඩා පරිගණකයන්ට සිල්ල වෙනදාම් පිනිස මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර ඇතැම් මූලික ගණිතවල යෙදෙමින් සිටියේ. ඒ කියන්නේ තාම මේ ගැමුණු සමාගම මෑතකදී පටන් ගත්තේ. එයා ව්‍යාපාර කරන්න යන්නේ මොනවද? කුඩා පරිගණක යන්ත්‍ර විකුණන්න ගන්න. ඊට කුඩා පරිගණක යන්ත්‍ර මෙයා පිටින් ගන්නවා නම් ඒව ගන්න විකුණන්න. ඒව තමයි යාගේ තොගේ වෙන්නේ. හරි? ඊට පස්සේ කියනවා මැයි 12 වෙනි දිනට සහ ඊට පසු එළඹෙන ව්‍යාපාරික දින 10ට අදාළ මැයි 12 වෙනි දිනට සහ ඊට පසු එළඹෙන ව්‍යාපාරික දින 10ට අදාළ සමාගමේ ගිණුම් කරන සමීකරණෙහි එකිනෙක ආයතනයන්ගේ ශේෂයන් පහත දැක්වේ. එකිනෙක දිනකදී එක ගනුදෙනුවක් සිදු වූ බවට උපකල්පනය කොට දවසකට වෙන්නේ එක ගනුදෙනුවයි. උපකල්පනය කොට මැයි 13 වෙනි දිනෙන් පටන්ගෙන ආයි පොඩ්ඩක් කියපු දැනට එන්න ඕනේ මට. ව්‍යාපාරික දින 10ට අදාළ ගිණුම් කරන සමීකරණෙහි එකිනෙක ආයතනයන්ගේ ශේෂයන් පහත දැක්වේ. පුතේ යටින් ඉරක් අඳ ගන්න එකිනෙක ආයතනයන්ගේ ශේෂයන් කියන එක යටින් එකිනෙක ආයතනයන්ගේ ශේෂයන් එකිනෙක ආයතනයන්ගේ ශේෂයන් කියන එක යටින් ඉරක් අඳ ගන්න එකිනෙක ආයතනයන්ගේ ශේෂයන් පහත දැක්වේ. ඒ කියන්නේ පුතේ මේ දීලා තියෙන්නේ ගනුදෙනුව නෙමෙයි. ගනුදෙනුවෙන් පස්සේ ශේෂ දවස ගානේ ශේෂ දීලා තියෙන්නේ. එහෙනම් පුතේ දවස් 10ක දීලා තියෙනවා අපිට දවස් 10ෙම දීලා තියෙන්නේ ශේෂ 10ක්. පැහැදිලිද? දවස් 10ක් දීලා තිනවා දවස් 10ෙම අපිට දීලා තියෙන්නේ ශේෂ 10ක්. අපිට කියන්නේ එකිනෙක දිනකදී එක ගනුදෙනුවක් සිදු වූ බවට එක දවසකට වෙන්නේ ගනුදෙනු එකයි. හරිද? එක දවසකට වෙන්නේ ගනුදෙනු එකයි. එක ගනුදෙනුවක් සිදු බවට උපකල්පනය කොට මැයි 13 වෙනි දින පටන්ගෙන බොහෝ සෙයින් සිදුවීමට ඉඩ ඇති සිටින ගනුදෙනුව ලුහුඩින් විස්තර කරන්න. හරි පුතේ දවසකට වෙන්නේ එක ගනුදෙනුවයි. හරිද? හැබැයි මේ දීලා තියෙන්නේ දවස ගානේ ගනුදෙනුව නෙමෙයි දීලා තියෙන්නේ. ඉතින් දීලා තියෙන්නේ ශේෂ. හැම දවසෙම ගනුදෙනුවෙන් පස්සේ ශේෂ ටික දීලා තියෙන්නේ. හරිද? එක දවසකට වෙන්නේ ගනුදෙනුව එකයිලු. එහෙනම් පුතේ ඒ ගනුදෙනුව නිසා ඒ ශේෂ වෙනස් වෙයි. අනිත් ඒවා එහෙමම තියෙයි. අපිට කියන්නේ මැයි 13 වෙනිදාෙන් පටන් අරගෙන සිදු වෙලා තියෙන ගනුදෙනුව ලුහුඩින් විස්තර කරන්නලු. හරි. එහෙනම් පටන් ගමු. අභ්‍යාසංක ලියන්නකෝ අභ්‍යාසංක 10 ලියන්න පුතේ අභ්‍යාසංක 10 කින් ලියන්නකෝ අපි ලියන අභ්‍යාසංක 10 හරි අභ්‍යාසංක 10 කියලා ලියලා ඉවනේ දැන් අපිට කියන්නේ මැයි 13 වෙනිදා ඉඳලා වෙලා තියෙන ගණන් ටික විස්තර කරන්න 12 වෙනිදා එක ඕනේ නැහැ. 12 එක කියන්නම් පුතේ 11 වෙනිදා තියෙන ශේෂ ටික ඕනේ. හරි. ලියන්න මැයි 13 මැයි 13 හරි මැයි 13 ගණන් දැන් අපි ලියන්න යන්නේ. මැයි 13 ගණන් ලියන්න යන්නේ. හරි. පුතේ බලන්න මැයි 13 ඔයගොල්ලෝ මට උත්තර දෙන්න ඕනේ. හරි. මැයි 13 පුතේ 12 වෙනිදා මුදල් 7200ක් තිබ්බා 12 වෙනිදා මුදල් ශේෂය 7200යි
ඒක 13 වෙනිද වෙද්දි 13.200 වෙලා නේද? මුදල් 6000කින් වැඩි වෙලා. ඉතින් මේයි 13 වෙනිද මුදල් 6000කින් වැඩි වෙලා. ණය ගැතිය වෙනස් වෙලා නැහැ. ණය ගැතිය වෙනස් වෙලා නැහැ. ණය ගැතියන්ට බලපාලා නැහැ. හරි. පරිගණක යන්ත්‍ර තොග කියන්නේ පුතේ ඒක තමයි බඩු තොගය. ඕනනම් ඔයා ලියා ගන්න. ඒ පරිගණක යන්ත්‍ර තොග වල උඩින් වරහන් ඇතුලේ බඩු තොගය කියලා ලියා ගන්න. බඩු තොගය කියලා ලියා ගන්න. තමක් නැහැ. හරි. බඩු තොගයයි මෙයා පුතේ පරිගණක විකුණන ආයතනයක්. මෙයා පරිගණක ගන්න නැවත විකුණන්න. පැහැදිලිද? එහෙනම් පරිගණක යන්ත්‍ර වලට බඩු තොගය කියලා ලිව්වත් කමක් නැහැ උඩින්. ලිව්වනේ එහෙමනේ. ඊට පස්සේ ලී බඩු, ණය හිමියෝ, ප්‍රාග්ධනය. හරි. ඒක ගැටලුවක් නැහැ. ඊට පුතේ බලන්න 13 වෙනිද වෙනස් වෙලා තියෙන්නේ මොනවද කියලා? මුදල් 7200 තිබ්බ එක 13200 වෙලා. මුදල් 6000කින් වැඩි වෙලා. එතකොට ණය ගැතියෝ 4800 4800මයි. බඩු තොග වෙනස් වෙලා නැහැ. ලී බඩු වෙනස් වෙලා නැහැ. ණය හිමියෝ වෙනස් වෙලා නැහැ. ප්‍රාග්ධනය 32400 38400 වෙලා. ප්‍රාග්ධනය වැඩි වෙලා. ඉතින් මට කියන්න ප්‍රාග්ධනය වැඩි වෙන්න හේතු කීයක් බලපානවද කියලා? ඉතින් ප්‍රාග්ධනය වැඩි වෙන්න හේතු කීයක් බලපානවද කියන්නකෝ. උත්තර දෙන්න පුතේ. කතා කරලා හරි මැසේජ් එකක් හරි දාන්න. ව්‍යාපාරික පුතේ ප්‍රාග්ධනය වැඩි වෙන්න හේතු කීයක් බලපානවද? හේතු දෙකයි. හේතු දෙකයි පුතේ. මොනවද හේතු දෙක? ඔබේ හේතු දෙකක් බලපානවා. හරි. ප්‍රාග්ධනය වැඩි වෙන පුතේ හේතු දෙකක් බලපානවා. කියන්නකෝ ප්‍රාග්ධනය වැඩි වෙන බලපාන හේතු දෙක. හරි. ආදායමුයි අමතර ප්‍රාග්ධනය. ආදායමුයි අමතර ප්‍රාග්ධනය. හරියටම හරි පුතේ. ආදායමුයි අමතර ප්‍රාග්ධනය. දැන් පුතේ මේ ගානෙත් ඔය මැයි 13 වෙනිදා මුදල් 6000කින් වැඩිලා ප්‍රාග්ධනය 6000කින් වැඩි වෙලා. මට කියන්න ඕක ආදායමක්ද අයිතිකරු අමතර ප්‍රාග්ධනය දීමක්ද පුතේ කියන්න. ඕක ආදායමක්ද අයිතිකරු අමතර ප්‍රාග්ධනය දීමක්ද? ප්‍රාග්ධනය වැඩි වෙන හේතු දෙකක් බලපානවානේ. ඕක ආදායමක්ද අමතර ප්‍රාග්ධනය දීමක්ද? අමතර ප්‍රාග්ධනය. ඔව් ඒ කොහොමද පුතේ අමතර ප්‍රාග්ධනය දීමයි කියලා කියන්නේ? අමතර ප්‍රාග්ධනය දීමක් තමයි. ඇයි මෙයා පුතේ තාම ව්‍යාපාරේ පටන් ගත්තට මෙහෙයුම් කටයුතු ආරම්භ කළා නැහැ. ඒ කියන්නේ බඩු විකුණන්න තාම පටන් අරන් නැහැ. ඒ කියන්නේ ආදායම උපයන්න තාම වෙලාවක් නැහැ. එහෙනම් මේක මොකද්ද? අයිතිකරු මුදලින් රුපියල් 6000ක් අමතර ප්‍රාග්ධනය දීවීම. හරි. ලියන්න. අභ්‍යාසංක උඩින් ලියවනේ 10 කියලා. අභ්‍යාසංක 10 කියලා ලියලා නැයි 13 ලියන්න. අයිතිකරු මුදලින් රුපියල් 6000ක් අයිතිකරු මුදලින් රුපියල් 6000ක් ප්‍රාග්ධන ලෙස යෙදවීම. අයිතිකරු මුදලින් රුපියල් 6000ක් අමතර ප්‍රාග්ධනය ලෙස යෙදවීම. අයිතිකරු මුදලින් කියන වචනේ ඕනේ පුතේ. අයිතිකරු මුදලින් රුපියල් 6000ක් අමතර ප්‍රාග්ධන ලෙස යෙදවීම. අයිතිකරු මුදලින් රුපියල් 6000ක් අමතර ප්‍රාග්ධන ලෙස යෙදවීම. පැහැදිලිද ඒක? අයිතිකරු මුදලින් රුපියල් 6000ක් අමතර ප්‍රාග්ධන ලෙස යෙදවීම. හරි. මැයි අපි දැන් ලියුවේ කවුද? මැයි 13 ගන්න දෙනුනේ දැන් ලියුවේ. එන්න මැයි 14කට මැයි 14 හරිද? මැයි 14 ගන්න දෙනුවට එන්න කොමලා. අවනේ මැයි 14 ගන්න දෙනුව. දෙය බලන්න මැයි 14 ගන්න දෙනුව මොකද්ද කියලා. මැයි 14 ගන්න දෙනුව මොකද්ද කියලා බලමු අපි. ඉතින් මැයි 14 මුදල් වෙනස් වෙලා නැහැ. මුදල් වෙනස් වෙලා නැහැ. ඇයි? මැයි 13 වෙනිදා මුදල් 13200යි මැයි 14 වෙනිදා මුදල් 13200යි. ඒ දවස් දෙකේ පුතේ මුදල් වෙනස් වෙලා නැහැ. හරි. ණය ගැතියෝ වෙනස් වෙලා නැහැ. ණය ගැතිය පුතේ 13 වෙනිදා මුදල් 4800යි 14 වෙනිදා මුදල් 4800යි. පරිගණක තොග කියන්නේ බඩු තොග. මෙයා පරිගණක විකුණන ආයතනයන්නේ. බඩු තොගේ වෙනස් වෙලත් නැහැ. ලී බඩු මොකද වෙලා තියෙන්නේ පුතේ? ලී බඩු මොකද වෙලා තියෙන්නේ පුතේ කියන්නකෝ. 3600යි කියලා තිබ්බ ලී බඩු 8400 වෙලානේ. කියන්න. මේ 3600ක් තිබ්බ ලී බඩු
14 වෙනිදා 8400ක් වෙලා. ලී බඩු මොනවා වෙලාද පුතේ කියන්නේ? වැඩි වෙලා වැඩි වෙලා. කීයකින්ද පුතේ ලී බඩු වැඩි වෙලා තියෙන්නේ? 4800 ලී බඩු 4800න් වැඩි වෙලා. හරි. තව කොහෙද පුතේ බලපාලා තියෙන්නේ? ලී බඩු 4800න් වැඩි වෙලා. තව කොහෙද දෙක බලපාලා තියෙන්නේ කියලා බලන්න. ප්‍රාග්ධනයට. ප්‍රාග්ධනයත් පුතේ 4800න් වැඩි වෙලා නේ. ප්‍රාග්ධනයත් පුතේ 4800න් වැඩි වෙලා නේද? ඔව්. ඔව්. ඒ කියන්නේ මේක ආදායමක් නෙමෙයි. තාම පුතේ මෙයා බඩු විකුණන්න පටන් ගත්තේ නෑනේ නේ. එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? අයිතිකරු රුපියල් 4400ක් වටිනා ලී බඩු ව්‍යාපාරයට ප්‍රාග්ධන ලෙස යෙදවීම. ලියන්න. අයිතිකරු රුපියල් 4800ක් වටිනා ලී බඩු අමතර ප්‍රාග්ධනයේ ලෙස යෙදවීම. අමතර ප්‍රාග්ධනයේ ලෙස යෙදවීම. අමතර ප්‍රාග්ධන ලෙස යෙදවීම. අයිතිකරු රුපියල් 4800ක් වටිනා ලී බඩු අමතර ප්‍රාග්ධන ලෙස යෙදවීම. අයිතිකරු රුපියල් 4800ක් වටිනා ලී බඩු අමතර ප්‍රාග්ධන ලෙස යෙදවීම. හරි. අමතර ප්‍රාග්ධනයේ ලෙස යෙදවීම. අයිතිකරු රුපියල් 4800ක් වටිනා ලී බඩු අමතර ප්‍රාග්ධන ලෙස යෙදවීම. හරි. ඒක පැහැදිලිද පුතේ ඔක්කොටම? අමතර ප්‍රාග්ධන ලෙස යෙදවීම. අමතර ප්‍රාග්ධන ලෙස යෙදවීම. හරි. මම හිතනවා ඒකත් පැහැදිලි කියලා. එන්න පුතේ එහෙනම් මැයි දැන් අපි ඉවර කරේ මැයි 13 14 ඉවරයි 15. දේ බලන්න මැයි 15 මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා. මැයි 15 වෙද්දී මුදල් වෙනස් වෙලා. පුතේ මැයි 14 තිබ්බ මුදල් 13200 මැයි 15 වෙද්දී 9600 වෙලා නේද? හරි. පුතේ මැයි 13 ගන්න දෙනුව පොඩ්ඩක් ආයෙසරයක් අහගන්නකො. මැයි 13 අපි ලිව්වේ මොකද්ද? අයිතිකරු මුදලින් රුපියල් 6000ක් අමතර ප්‍රාග්ධන ලෙස යෙදවීම. ඉතින් මැයි 13 ගන්න දෙනුව ලියා ගන්න මග ඇරුණා නම් අයිතිකරු මුදලින් රුපියල් 6000ක් අමතර ප්‍රාග්ධන ලෙස යෙදවීම. අයිතිකරු මුදලින් රුපියල් 6000ක් අමතර ප්‍රාග්ධන ලෙස යෙදවීම. ඒ පුතේ මැයි කවද ගන්න දෙනවද? මැයි 13 ගන්න දෙනවා කිව්වේ. අයිතිකරු මුදලින් රුපියල් 6000ක් අමතර ප්‍රාග්ධන ලෙස යෙදවීම. හරි. ඊට පස්සේ මැයි 14 ලිව්වේ අයිතිකරු රුපියල් 4700ක් වන්නා ලී බඩු අමතර ප්‍රාග්ධන ලෙස යෙදවීම. හරි. දැන් ලියන්න මැයි 15 අද අපි කතා කරලා උත්තරේ ලියමු. මැයි 15 ඔයගොල්ලෝ උත්තර කියන්න. මැයි 15 මුදල් අඩු වෙලා නේද පුතේ? 13200ක් 14 වෙනිදා මුදල් තිබ්බා. මැයි 15 එක 9600 වෙනකන් අඩු වෙලා. පුතේ මුදල් අඩු වෙලා කීයක්ද කියන්නේ? ඔයාලා කැල් එකක් පාවිච්චි කරන්න. ඔයාලා ටක් ගාලා අඩු කරලා කියන්න. 13200 පුතේ 9600 වෙනකන් අඩු වෙලා. මුදල් කීයකින් අඩු වෙලාද පුතේ කියන්නේ? 3600කින් අඩු වෙලා. මුදල් 3600න් අඩු වෙලා. හරි. තව කොහෙද පුතේ ඒක බලපාලා තියෙන්නේ? මුදල් 3600න් අඩු වෙලා තව කොහෙද පුතේ බලපාලා තියෙන්නේ? බඩු තොගේ පුතේ පරිගණක යන්ත්‍රයක් කියන්නේ බඩු තොග කියලා කිව්ව නේද මං? මෙයා පරිගණක විකුණන ආයතනය යන්නේ. බඩු තොගේ මොකද වෙලා තියෙන්නේ 3600කින් කියන්න පුතේ? වැඩි වෙලා ලී බඩු වලට නාහිමියන්ට ප්‍රාග්ධනට බලපාලා නැහැ නේද? නෑ. ඒ කියන්නේ මුදල් 3600ක් එළියට ගිහිල්ලා 3600ක නැවත විකුණන්න ගන්න බඩු ටික වැඩි වෙලා නේද? ඔව් කියන්නකෝ පුතේ ගන්න දෙනුව. ඔව්. කියන්නකෝ. අපිට දිගට කියත හැකි නැවත විකිණීමේ අරමුණින් රුපියල් 3600ක් වන්නා බඩු තොග මුදල් ගෙවා මිලදී ගැනීම. එච්චර දිගට කියන්න ඕනේ නැහැ. වචන දෙකෙන් කියත හැකි පුතේ කියන්නකෝ වචන දෙකෙන්. නැවත විකුණන්න ගන්න බඩු වලට මොනවද කියනවා කිව්වේ? 3600. පුතේ නැවත විකුණන්න ගන්නවට අපි ගැනුම් කියලා නේද කියනවා කිව්වේ? ඔව්. එහෙනම් මුදල් ගෙවපු නිසා අපිට කියන්න පුළුවන් මොකද්ද පුතේ වචනේ? අත්පිට ගැනුම්. අත්පිට ගැනුම් රුපියල් 3600. අත්පිට ගැනුම් රුපියල් 3600යි. හොඳයි පුතේ ලියන්න. ලියන්න මැයි 15 අත්පිට ගැනුම් රුපියල් 3600යි. අත්පිට ගැනුම් මැයි 15 කියලා දිනේ දාන්න.
අත්පිට ගැනුම් රුපියල් 3600යි. අත්පිට ගැනුම් රුපියල් 3600යි. අත්පිට ගැනුම් රුපියල් 3600යි. අත්පිට ගැනුම් රුපියල් 3600යි. හරි. පුතේ ඕගොල්ලන්ට ලබන සඳුදාත් එකට ක්ලාස් එක තියෙනවා. ලබන සඳුදාත් එකට තියෙනවා ක්ලාස් එක. ඊට පස්සේ පුතේ මම බැලුවේ ඔයගොල්ලෝ අඟහරුවාද උදේ 8ටත් පුතේ ආයි ක්ලාස් එක තියෙනවා. ඊට මැද පුතේ තව එක දවසක් මදි වෙයි ඔයගොල්ලෝ අල්ලගන්න වැට් ටික මට. පුතේ මට චුට්ටක් කියන්න දැන් පුතේ ලබන සතියේ ඉඳලා අඟහරුවාද උදේ 8ට ඔයාගේ ක්ලාස් එක තියෙනවා අඟහරුවාද උදේ 8ට. ඊට කලින් සතිය ඊට කලින් දවස් සඳුදාත් පන්තිය තියෙනවා. මම කියන්නම් ඒවා ඔයගොල්ලන්ට. ඉතින් මට තව එක දවසක් පැය දෙකක් මදි වෙයි. ඊට කලින් පුතේ තව මට පැය දෙකක් ගන්න තිබ්බනම් හරි ලබන අඟහරුවාද උදේට කලින් සඳුදා දැන් තියෙනවා පැය දෙකක්. ඊට කලින් මට තව එක පැය දෙකක් තිබ්බනම් ඇති. පුතේ මට චුට්ටක් කියන්න සෙන්සුරාදා උදේ 10 මාට වගේ වාට ක්ලාස් තියෙනවද? කාට හරි පොඩ්ඩක් කියන්න. නෑ සර්. නෑ නේද? ගෑල්ලමයි මොකෝ පුතේ තත්ත්වේ? සෙනසුරාදා මේ සෙනසුරාදා විතරයි. මේ ආයි දිගටම දාන්නේ නෑ මේ සෙනසුරාදා විතරක්. දෙ ගෑල්ලමයට කාටරි ගැටලුවක් තියෙද මේ සෙනසුරාදා විතරක් 10 මාට මම ක්ලාස් එකක් දැම්මොත්? නෑ නේද පුතේ? කවුරුහරි මට ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න බෑ නම් මැසේජ් එකක් හරි දාන්න පුතේ. නෑ නේ. හරි. එහෙමනම් පුතේ කිසිම ගැටලුවක් නෑ. ඕගොල්ලගේ පන්තිය අද කවද්ද? අද 22 නේද? ඕනේ. අද 22 ආයි හෙට 23 24 සෙන්සුරාදා වලට තියෙනවා. 24 සෙන්සුරාදා 10 මාර 12:30 වගේ ක්ලාස් එකක් තියෙනවා. ආයි එතකොට පුතේ 24 සෙන්සුරාදානේ. ඊට පස්සේ පුතේ ආයි 25 ඉරිදා 26 සඳුදා දවල් 1ට වාර ක්ලාස් එකක් තියෙනවා 1-3. ඊට පස්සේ 27 අඟහරුවාදා උදේ 8ට තියෙනවා පුතේ. ඊට පස්සේ දිගටම පුතේ අඟහරුවාදා උදේ තියෙන 27 අඟහරුවාදා ඉඳලා මොකද දන්නවද? එතකොට පන්ති දෙක සමානයි. මම කිව්වේ පුතේ ඔයගොල්ලෝගේ සෙකන්ඩ් ගෲප් එක මම ඉක්මනටම ෆස්ට් ගෲප් එකේ මට්ටමට ඔයගොල්ලන් ගන්නවයි කියලා. හරි. මම පන්ති වේගෙ උගන්වන්නේ පුතේ කරේ අමතර පන්ති වලින් ඔයගොල්ලෝ ගත්තේ මට්ටමට. එහෙනම් පුතේ මේ දවස් තුන පොඩ්ඩක් ලකුණු කරගන්න. හරි. 24 සෙන්සුරාදා 10 මාට 26 සඳ 1ට 27 අඟහරුවාදා උදේ 8ට. එතකොට පුතේ ආයි බ්‍රහස්පතින්ද 1-3 අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට දිගටම අඟහරුවාදා උදේ 8ට පුතේ ක්ලාස් එක තියෙනවා. මොන හරි ගැටලුවක් තවත් වෙන්න පුතේ ඔයගොල්ලෝගේ දැන් ප්‍රැක්ටිකල් පටන් ගන්න ඉස්කෝලේ ඉන්න කියලා තියෙනවනේ. හරි. එහෙම වුණොත් පුතේ මම ඒකට මොකක් හරි විසඳුමක් දෙන්නම් ඈ. හරි. ඒක අපිට 27 අඟහරුවාදා කතා කරලා දාගන්න පුළුවන්. එහෙම වුණොත් මම පන්ති පුතේ එන්න පුළුවන් කට්ටියට වෙන වෙලාවක එන්න බැරි කට්ටියට වෙන වෙලාවකයි දානවා. නැත්නම් රෙකෝඩින් එක හරි පුතේ ඔයගලන්ට බලන්න පුළුවන්. හරි. එහෙම වුණොත් පුතේ ඉස්කෝලේ එන්න කියන්නේ උදේ 8ට වගේනේ අපි එහෙම උදෙන්ම කරමු. හරි. ඒක බලමු පුතේ. එහෙනම් පුතේ මේක මතක තියාගන්න ඈ. හරි. එතකොට පුතේ දැන් ඒගොල්ලන්ගේ පුතේ ෆස්ට් ගෲප් එකේ මම ඉවර කරේ ගිය සතියේ ෆස්ට් ගෲප් එකේ මම ගිය සතියේ ඉවර කරේ අභ්‍යාස අංක 19. හරිද? එතකොට මම ඔයාව සඳ හවස ඉවර කරායින් පස්සේ අභ්‍යාස අංක 19 කොහොම හරි ඉවර කරනවා. ඊට පස්සේ අඟහරුවාදා උදේ ඉඳලා 20 ඉඳලා පුතේ දෙගොල්ලන්ටම පටන් ගන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ එන්න ආයි කවද්ද බලන්න මැයි ඉතින් මැයි 12 ඉවර කරා මැයි 13 ඉවර කරා මැයි 14 ඉවර කරා නේද දැන් අපි මැයි 15ත් ඉවරයි එන්න මැයි 16 පුතේ මට කතා කරලා කියන්න ගෑන් ළමෙන් කතා කරන්න ඕනේ පුතේ උත්තර දෙන්න ඕනේ මැයි 16 මුදල් වෙනස් වෙලා නැහැ ණය ගැතිය වෙනස් වෙලා නැහැ පරිගණකයන් තුක් කියන පුතේ බඩුතොග නේද ඔව් පුතේ බඩුතොග මොකද වෙලා තියෙන්නේ කියන්නේ බඩුතොග 25200 පුතේ කීය වෙලාද බඩුතොග 25200 තිබ්බ එක 31200 වෙලා නේද? යන්න ළමයි බඩුතොගේ වැඩි වෙලානේ.
පුතේ බඩු තොගේ 25 200 තිබ්බේ මැයි 15 ඒක මැයි 16 දී 31යි 200 ලා බඩු තොගේ කීයකින් වැඩි වෙලාද පුතේ කියන්න 6000 6000කින් වැඩිලා. තව කොහෙද පුතේ බලපාලා තියෙන ලී බඩු වෙනස් වෙලා නැහැ. ණය හිමිය වැඩි වෙලා නේද? ණය හිමිය වැඩිලා නේද පුතේ කීයකින්ද? 4410 800 ණය 6000 6000කින් හරි 6000කින් වෙන කොටක් බලපාලා නැහනේ. මේ විකුණන්න තියෙන බඩු 6000කින් වැඩි වෙලා මුදල් ගෙවලා නැහැ. ණය හිමිය වැඩි වෙලා. පුතේ ඔක දිගට කියත හැකි. නැවත විකිණීමේ අරමුණෙන් රුපියල් 6000ක් වන්නා බඩු තොග ණයට මිලදී ගැනීම කියලා. එච්චර ඕනේ නැහැ පුතේ අපිට කෙටි කරලා වචන දෙකකින් කියන්න ඕගොල්ලෝ. ණයට ගැනුම් ණයට ගැනුම් රුපියල් 6000යි. ලියන්න. ලියන්න පුතේ ණයට ගැනුම් රුපියල් 6000යි. ණයට ගැනුම් රුපියල් 6000යි. මැයි 16 ණයට ගැනුම් රුපියල් 6000යි. ණයට ගැනුම් රුපියල් 6000යි. ණයට ගැනුම් රුපියල් 6000යි. හරි. ණයට ගැනුම් රුපියල් 6000යි. හරි. ණයට ගැනුම් රුපියල් 6000යි. හරි. ඒක පැහැදිලි පුතේ ඔක්කොටම ණයට ගැනුම් රුපියල් 6000යි. හරි. බලමු ඊළඟ අර්ධනට යන් අපි. දැන් අපි ඉවර කරන්න මේ අපි කරගෙන ඉන්නේ අභ්‍යාස අංක 10 දැන් ඔය කවුරු හරි පුතේ දැන් ළමෙක් පන්තිට සම්බන්ධ වුණානේ. අභ්‍යාස අංක 10 හරි. අපි කතා කරගෙන ඉන්නේ අභ්‍යාස අංක 10. ඉතින් අභ්‍යාස අංක 10 දැන් අපි මැයි 13 මැයි 14 මැයි 15 මැයි 16 ගණන් ටික ලිව්වා. මේ ටිකට අවශ්‍ය ටික ලියලා ඊට පස්සේ මැයි කවද්ද? මැයි 16න් පස්සේ පුතේ ආයි ගණන් කරලා තියෙන්නේ මැයි 19. හරිද? මැයි 16න් පස්සේ පුතේ ආයි ගණන් කරලා තියෙන්නේ මැයි 19. ලියන්න මැයි 19. හරිද? මැයි 19. ලියන්න පුතේ මැයි 19. මැයි 19 මැයි 19 කියලා ලියන්න. මැයි 19 පුතේ බලන්න මැයි 19 ගන්න දෙනුව. හරිද? ලෑස්තිද? මැයි 19 ගන්න දෙනුව. පුතේ බලන්න මැයි 19 මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි. මැයි 19 මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. හරි. මැයි 19 මුදල් වැඩි වෙලා. පුතේ 16 වෙනිදා මුදල් තිබ්බේ 9600යි. 16 වෙනිදා මුදල් තිබ්බේ 9600යි. ඒක මැයි 19 වෙනිදා 13200 වෙලා. මට කියන්න පුතේ මුදල් කීයකින් වැඩිලාද කියලා කියන්න. 3600කින්. ඔව් මුදල් 3600කින් වැඩි වෙලා තව කොහෙද පුතේ බලපාලා තියෙන්නේ? තව කොහෙද බලපාලා තියෙන්නේ? කියන්න. එච්චරද? නෑනේ. මුදල් 3600 ණය ණය ගැතිය ගැතිය පුතේ මොනවා වෙලාද? අඩු වෙලා. ණය ගැතියෝ කියන්නේ කාටද අපිට සල්ලි දෙන්න ඉන්න කට්ටිය නේද අපි ණය ගැතියෝ කියලා කියන්නේ. ඔව්නේ? ඔව්. ණය ගැතියෝ කියන්නේ අපිට සල්ලි දෙන්න ඕනේ කට්ටිය 3600න් අඩු වෙලා. පරිගණක තොග වෙනස් වෙලා නැහැ. ලී බඩු වෙනස් වෙලා නැහැ. ණය හිමියෝ වෙනස් වෙලා නැහැ. ප්‍රාග්ධන වෙනස් වෙලා නැහැ. කියන්න පුතේ එහෙනම් ගන්න දෙනු මොකද්ද කියලා. අපිට මුදල් ලැබිලා නේද? ඔව්. අපිට සල්ලි දෙන්න ඉන්න ණය ගැතියෝ 3600ක් අඩු වෙලා අපිට සල්ලි දෙන්න ඉන්න කට්ටිය ණය ගැතියෝ. ඒගොල්ලන්ගේ 3600ක් අඩු වෙලා අපේ මුදල් 3600ක් වැඩි වෙලා. කියන්න පුතේ ගන්න දෙනව මොකද්ද? ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම රුපියල් 3600යි. ලියන්න පුතේ ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම රුපියල් 3600යි. ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම රුපියල් 3600යි. ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම රුපියල් 3600යි. මැයි 19 ලියන්න ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම රුපියල් 3600යි. හරි. ඉතින් ඔයගොල්ලෝගේ යාළුවෝ එහෙම කවුරු හරි පන්තිල අලුතෙන් සම්බන්ධ වෙන්න ඉන්නවා නම් දැන් ඔයගොල්ලෝගේ ගෲප් එකට සම්බන්ධ වෙන්න ඉන්නත් එපා කියන්නේ. මම ඒගොල්ලන්ට උදේ ආයි වෙනම මුල ඉඳලා අරගෙන ඔයගොල්ලෝ මට්ටම ටක් ගාලා ගන්නම්. හරි.
නැත්තම් පුතේ තේරෙන්නේ නැහැ. දැන් අද ඔයගොල්ලෝ පන්තියේ පුතේ මේ පන්තියේ කවුරු අලුත් ළමයෙක් අදාවොත් මට බැන බැන ඉදී ගන්න දේවල් තේරෙන්නේ නැහැ කියලා. හැබැයි අර මුල් ටික නැතුව තේරෙන්නේ නැහනේ. හරි. ඊට පස්සේ මැයි කවද්ද පුතේ? මැයි 20. බලන්න පුතේ මැයි 20 ගන්න දෙනු මොකද්ද කියලා? මැයි 20 ගන්න දෙනු බලන්න පුතේ. මැයි 20 මොනවා පුතේ වෙනස් වෙලා තියෙන කියලා කියන්න ඕගොල්ලෝ කියන්න. මුදල් අඩු වෙලා. මුදල් අඩු වෙලා. කීයද පුතේ මුදල් අඩු වෙලා තියෙන්නේ? 6000. මුදල් 6000කින් අඩු වෙලා. තව කොහෙද බලපාලා තියෙන්නේ කියලා ඕගොල්ලෝම කියන්න. මැයි 20 මුදල් 6000ක් අඩු වෙලා. හරි. ඒක හරි. තව ලීබඩු වැඩි වෙලා. ලීබඩු වැඩි වෙලා. කීයකින්ද කියන්නේ ලීබඩු වැඩි වෙලා තියෙන්නේ? 8400. 8400ක ලීබඩු අරන්නේ කියන්නේ පුතේ. අපි 8400ක ලීබඩු අරන්. ලීබඩු වැඩි වෙලා 8400කින්. හැබැයි මුදල් ගෙවලා තියෙන්නේ කීයද? මුදල් අඩු වෙලා තියෙන්නේ කීයද පුතේ? 6000යි. 8400ක ලීබඩු අරගෙන මුදල් ගෙවලා තියෙන්නේ 6000යි. තව කීයක් ගෙවන්න තියෙනවද? පුතේ 8400ක ලීබඩු අරගෙන මුදල් ගෙවලා තියෙන්නේ 6000යි. තව කීයක් ගෙවන්න තියෙනවද කියලා ඕගොල්ලෝම කියන්න. 2400. එහෙනම් මේ 2400 තාම ගෙවලා නැන්නේ මොනවෙන් වැඩි වෙන්න ඕනේද කියලා ඔයගොල්ලෝ කියන්නේ. ණය හිමියෝ. නාහිමි වැඩි වෙලාද කියලා බලන්න 2400. ආන්න පුතේ නාහිමි 2400කින් වැඩි වෙලාද කියලා බලන්න. නාහිමි 2400කින් වැඩි වෙලාද පුතේ බලන්න ඔයගොල්ලෝ බලන්න. ඔව්නේ. නාහිමි පුතේ 2400කින් වැඩිලා නේද? ඔව්. එහෙනම් මොකද්ද කියන්නකො මේ ගනුදෙනුව? පුතේ ලීබඩු ගන්න විකුණන්නේ ව්‍යාපාරේ පාවිච්චියට. එහෙනම් ව්‍යාපාරයේ පාවිච්චි සඳහා රුපියල් 8400ක් වන්නා ලීබඩු මිලදී අරන්. මිලදී අරන් පුතේ එවෙන් සල්ලි වලින් ගෙවලා තියෙන කීයද අපි ඉවලෙම? 6000යි. තව නාහිමියන්ට 2400ක් ගෙවන්න එපයි. ඒක නාහිමියන්ට පස්සේ ගෙවන්න පොරොන්දු වෙලා. කියන්න මෙහෙම. මැයි 20 කියලා දිනේ දාන්න පුතේ. මැයි 20 කියලා දිනේ දාන්න. දාලා මැයි 20 කියලා දිනේ දාලා ලියන්න මෙහෙම. මැයි 20 මැයි 20 රුපියල් 8400ක් වටිනා රුපියල් 8400ක් වටිනා ලීබඩු පුතේ මිලදී ගැනීම කියලා කියන්න පුළුවන් ඈ මිල කියන්නේ වටිනාකම මන්න මිම්ම එහෙම නැතුව මුදල් ගෙව්වයි කියන අදහස නෙමෙයි රුපියල් 8400ක් වටිනා ලීබඩු මිලදී ගැනීම රුපියල් 8400ක් වටිනා ලීබඩු මිලදී ගැනීම කිව්වනේ in රුපියල් 6000ක් අත්පිට ගෙවීම හා රුපියල් 6000ක් අත්පිට ගෙවීම හා ඉතිරි රුපියල් 2400 නාහිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම ඉතිරි රුපියල් 2400 නාහිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම ඉතිරි රුපියල් 2400 නාහිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම හරි ඉතිරි රුපියල් 2400 නාහිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම හරි පැහැදිලි පුතේ ඔක්කොටම නේද එළිවේ මැයි 20 ඊට පස්සේ මැයි 21 ඔයගොල්ලෝ කතා කරලා මට උත්තර දෙන්න ඕනේ
මැයි 21 මොකද වෙලා තියෙන්නේ කියලා ඕගොල්ලන්ම කියන්න මට. පුතේ මැයි 21 මොකද වෙලා තියෙන්නේ? මුදල් මුදල් අඩු වෙලා නේ. 3600න් අඩු වෙලා. මුදල් 3600න් අඩු වෙලා පුතේ හරි. තව කොහෙද පුතේ බලපාලා තියෙන්නේ? මුදල් 3600ක් අඩු වෙලා ඒක හරි. තව කොහෙද පුතේ බලපාලා තියෙන්නේ කියන්නේ? නාහිමියෝ නාහිමියොත් පුතේ මොකද වෙලා තියෙන්නේ? නාහිමියොත් අඩු වෙලා. අඩු වෙලා. කීයකින්ද පුතේ නාහිමියොත් අඩු වෙලා තියෙන්නේ? 3600 කින්ම නේද? 600. ඔව් ඒ කියන්නේ පුතේ අපේ සල්ලි එළියට ගිහිල්ලා නාහිමියෝ කියන්නේ අපි ගෙවන්න තියෙන වගකීමක් නේ. ඒ වගකීමත් මොන වෙලාද? අඩු වෙලා. ඒ කියන්නේ පුතේ අපේ මුදලුත් එළියට ගිහිල්ලා අපි ගෙවන්න තියෙන වගකීමකුත් අඩු වෙලා. කියන්න ගන්න දෙනු මේ නම් මොකද්ද කියලා. පුතේ අපි මුදල් ගෙවලා නේද? කාටද? ණය හිමියන්ට. ණය හිමියන්ට මුදල් ගෙවලා. කියන්න ණය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් 3600 නේ කිව්වේ. ණය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් 3600යි. කියන්න පුතේ ණය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් 3600යි. කියන්න පුතේ ණය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් 3600යි. ණය හිමියන්ට මුදල් ගෙවීම මැයි 21 කියලා දිනේ දාලා ලියන්න. ණය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් 3600යි. ණය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් 3600යි. ණය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් 3600යි. හරි. ණය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් 3600යි. ඉව නේද? ණය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් 3600යි. හරි පුතේ ඔයගලන්ට ලයිව් කරද්දී සිග්නල් මොනවා හරි ගැටලුව ආවොත් ඊට පස්සේ රෙකෝඩින් එක උදේ බලන්න පොඩ්ඩක් එතකොට හරි ඈ. මම රෙකෝඩින් එක අද හවස් වෙද්දිම දානවා. මෙච්චර කරපු දේ මේ ඔයගලන්ට කරපු හැම පාඩමක්ම රෙකෝඩින් එක තියෙනවා YouTube එකේ. ඒක ඔයගොල්ලගේ group එකේ බලලා පුතේ වීඩියෝ එක තෝරගෙන බලන්න පුළුවන්. කරපු ඔක්කොම ටික තියෙනවා ඈ. එකක්වත් අයින් කරලා නැහැ YouTube එකෙන් තියෙනවා තාම. ඒ පාඩම් ටික බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි. ඔයගොල්ලගේ යාළුවෙක් කවුරු මේ පන්තිට සම්බන්ධ වෙන්න ඉන්නව නම් පුතේ එයාට ඒ ටික බැලුවා නම් මේ පන්තිට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහෙම අවුලකුත් නැහැ. ඒක පුතේ වැට් ටික පහු වෙන්නේ නැහැ. හරි. මැයි 21 ඉවර කරේ අපි ඊට පස්සේ මැයි 26 මැයි 26 කියලා දිනේ දාන්න පුතේ. මැයි 26 හරි. මැයි 26 කියලා දිනේ දැම්ම නේද? දාලා මැයි 26 කියලා දිනේ දාලා පුතේ බලන්න මැයි 26 ගන්න දෙනුව මොකද්ද කියලා ඔයගොල්ලෝම කියන්න. මැයි 26 ඔයගොල්ලෝම කියන්න පුතේ මැයි 26 මොනවද අඩු වෙලා මොනවද වැඩි වෙලා තියෙන්නේ කියලා. කියන්න. මැයි 26 පුතේ මුදල් වෙනස් වෙලා නැහැ. ණය ගැතිය වෙනස් වෙලත් නැහැ. පරිගණක යන්ත්‍ර තොග කියන්නේ පුතේ බඩු තොගේ නේද? ඔව්. විකුණන්න ගෙනා බඩු තොගේ 600කින් අඩු වෙලා. විකුණන්න ගෙනා බඩු තොගේ පුතේ 31200 3600 විකුණන්න ගෙනා බඩු තොගේ 600කින් අඩු වෙලා නේද පුතේ? ඔව්. විකුණන්න ගෙනා බඩු තොගේ 600කින් අඩු වෙලා තව කොහෙද පුතේ බලපාලා තියෙන්නේ? ණය හිමියෝ කියන්නේ අපි සල්ලි ගෙවන්න ඕනේ කට්ටිය නේද? 9600 9000 වෙලා 600කින් අඩු වෙලා. මොකද්ද කියන්නේ පුතේ ගනුදෙනු ඔයගොල්ලෝ හිතලා පොඩ්ඩක්. බඩු තෝගේ ණයට ගෙනාවා. බඩු තොගයක් පුතේ ණයට ගෙනාව නම් බඩු තොගේ වැඩි වෙන්න ඕනේ නේද? බඩු තොගේ පුතේ එතන වැඩි වෙලා නැහැ බඩු තොගේ අඩු වෙලා නේද? ඒක නෙමෙයි. පුතේ බඩු තොගේ ණයට ගෙනාව නම් බඩු තොගේ වැඩි වෙන්න ඕනේ. බඩු තොගේ 31200 3600 නිකන් අඩු වෙලානේ පුතේ බඩු තොගේ 600කින් අඩු වෙලා. ඒකට ණයට ගෙනාව නම් පුතේ ණහිමියොත් වැඩි වෙන්න එපා ණහිමියොත් අඩු වෙලා 600කින් කියන්නකෝ. නාහිමියෙකුට පරිගණකයක් ඔව් දැන් පුතේ මට කියන්න පරිගණක කියන්නේ මෙයා මෙයා පරිගණකකුන් ආයතනයන්නේ බඩු තොග නේද? හරිද? හරි දැන් ඔයා කියන්නේ නාහිමියන්ගේ ණය වෙනුවෙන් බඩු තොග දුන්නයි කියලානේ. හරි ඔයා හිතපු විදිය පුතේ හරි වැරදි නෑ. නාහිමියන්ට ගෙවන්න තියෙන වෙනකොට අපි 600ක බඩු දෙනවා. නමුත් පුතේ ඒක හරියන්නේ නෑ ප්‍රායෝගිකව. ඇයි? මේ බඩු ණයට ගත්තෙත් කාගෙන්ද? මේ බඩු ණයට ගත්තෙත් කාගෙන්මද කියලා කියන්න මට.
නාහිමියන්ගෙම නාහිමියන්. ඉතින් ඒගොල්ලන්ට ගෙවන්න තියෙන ඒවාට ආයි ඒ බඩු ටිකම දීලා හරියන්නේ නැහැ නේද පුතේ? පැහැදිලිද? නෑ. බඩු තොගේ විකුණලා ඒන සල්ලි නහිමියන්ට දීලා. පුතේ බඩු තොගේ විකුණුවා නම් ගානක් තියාගෙන පුතේ විකුණන්නේ තාම මේක බඩු විකුණන්න පටන් අරන් නැහැ. ඇයි ඒ? මෙහෙම කටයුතු ආරම්භ කරේ නැහැ කියනවා. හරි මම ඔයගලන්ට පොඩි උදව්වක් කරන්නම්කෝ. හරි. අපි මේ ණයට ගත්ත බඩු හරිද? ණයට ගත්තනේ බඩු. අපි ඉල්ලපුවා නෙමෙයි අපිට එවලා තියෙන්නේ. වෙන જાතියක් එවලා තියෙන්නේ. නැත්තම් අපිට සවුත් වෙච්ච එවලා තියෙන්නේ. එහෙම නැත්තම් කල්ලිකුත් වෙන ළඟේ එවලා තියෙන්නේ. එතකොට මොකද කරන්නේ අපි? එතකොට මොකද? ආපහු දෙනවා ණය ගැතියන. ආපහු ඒ ණය ගැතියන්න පිටේ ණය හිමියන්ට ආපහු අපි යවනවා නේද ඒවා? ඔව් සර්. එහෙනම් මෙතන වෙලා තියෙන පුතේ අපේ බඩු තොගේ 600කින් අඩු වෙලා හරි එතන බඩු ටිකක් එළියට ගිහිල්ලා තාම බඩු විකුණන්න පටන් ගත්තේ නැහැ මෙහෙම පටන් ගත්තේ නැහැ කියනවනේ ණය හිමියෝ කියන්නේ අපි ගෙවන්න ඕනේ කට්ටියත් 600කින් අඩු වෙලා මොකද්ද පුතේ මේක O level කොමර්ස් කරපු ළමයි මෙතන ඇත්තෙම නැද්ද ඉන්නව නේද පුතේ ඒ ළමයිට කියන්න පුළුවන් නේ කමන්නේ මං හිතන්නේ ඒගොල්ලොත් දන්නේ නැහැ O level කොමර්ස් නොකරපු ළමයිනුත් දන්නේ නැහැ කියලා ඔක්කොම එකයි මම එහෙම හිතන්න. උදේ මොකද්ද මේක අනුදෙනුව? ආපසු හරවා යවුම් රුපියල් 600යි. ඒ කියන්නේ පුතේ විකුණන්න ගත්ත ණයට ගත්ත බඩු මොනවාරි හේතුවක් නිසා අපි ආයෙ රිටර්න් කරොත් පුතේ ඒවට කියන්නේ ආපසු යවුම්. ලියන්න පුතේ ආපසු යවුම් රුපියල් 600යි. මැයි 26 ලියන්න ආපසු යවුම් රුපියල් 600යි. මැයි 26 දිනේ දාලා ලියන්න ආපසු යවුම් රුපියල් 600යි. ආපසු හරවා 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 යවුම් රුපියල් 600යි. හරිද පුතේ? ආපසු හරවා යවුම් රුපියල් 600යි. මම හිතන හොඳටම තේරුණායි කියලා කියපු දේ. ඊට පස්සේ මැයි 27 මැයි 27 හරි කවුරු හරි ළමයි ගණන් හදලා කියන්න. පුතේ දැම්ම ඉඳලා ටට්ටක් ගාලා ඔයගොල්ලෝ කැල් එකක් පාවිච්චි කරන්න පුරුදු වෙන්නේ. ඒකට කැල් එකෙන් ටට්ටක් ගාලා අඩු කරලා ගන්න පුළුවන්. එතකොට accounts වලට ගණන් ඕනේ නැහැ. අඩු කරන්න, එකතු කරන්න, බෙදන්න, වැඩි කරන්න ඕනේ වෙන්නේ accounting වල. ඒකටත් කැල් එක දෙනවා. ඒකට කවුද කියන්නේ කොමර්ස් වලට maths ඕනේ කියලා. ඒක බොරු. බය නැතුව ඔයගලගේ යාළුවෝ නම් පුතේ කොමර්ස් කරන්න කියලා කියන්නේ. ගණන් S ගත්ත ළමයි ඉන්නවා පුතේ කැම්පස් ගියපු ඈ. හරි. මොකද්ද කියන්නකො මැයි 27 වෙනස් වෙලා තියෙන මොනවද කියලා මට කතා කරලා පොඩ්ඩක් කියන්න. මැයි 27 මුදල් මොනවා වෙලාද පුතේ? වැඩි වෙලා 200ක වැඩි වෙලා. මුදල් 1200ක් වැඩි වෙලා. හරි පුතේ මුදල් 1200ක් වැඩි වෙලා හරි. තව ණය ගැතියෝ. ණය ගැතියෝ කියන්නේ කාටද? අපිට සල්ලි දෙන්න ඕනේ කට්ටිය නේද? සල්ලි දෙන්න. ඒගොල්ලෝ කීයකින් වැඩි වෙලා? 4800. තාම කොහෙද පුතේ? ලීබඩු ලීබඩු කීයකින් අඩු වෙලාද? 6000කින්. ලීබඩු 6000කින් අඩු වෙලා. හරි. දැන් මට කියන්න ලීබඩු අඩු වෙලා. මේගොල්ලෝ ලීබඩු විකුණන ව්‍යාපාරයක්ද? නෑ. නෑ. පරිගණක විකුණන ව්‍යාපාරයක්. ඒ නිසා මම පරිගණක වන්නේ බඩු තොගේ කියලා කිව්වේ පුතේ. නමුත් පුතේ ලීබඩු පාවිච්චි කරන්න ගෙනාවේ. ඒ ලීබඩු වැඩි නම් දැන් පරණයි නම් අපිට මොනව කරන්න පුළුවන්ද පුතේ? විකුණන්න පුළුවන්. ගන්න පුළුවන්. දැන් අපි හිතමු අපි පාවිච්චි කරගෙන ඉන්න වාහනේ. අපිට අලුත් එකක් ගන්න ඕනේ. පරණ එක විකුණනවා. හරි. ඒ වගේ මේ නැවත විකුණන්න ගත්ත බඩු විතරක් නෙමෙයි. අපි පාවිච්චි කර කර ඉන්න ඒවත් අපිට ඕන විකුණන්න පුළුවන්. හරි. එහෙනම් දැන් මෙතන වෙලා තියෙන්නේ ලී බඩු පුතේ 10800 තිබ්බ එක 10800 තිබ්බ එක 10800 අඩු වෙලා 6000ක ලී බඩු අඩු වෙලා. හරි. ඒ කියන්නේ 6000ක ලී බඩු විකුණලා. මට කියන්න
6000ක ලී බඩු විකුණලා තියෙන්නේ ලාභයක් හරි ලාභයක් තියාගෙන නැත්නම් අලාභ ලබනද විකුණලා තියෙන්නේ. ලාභයක් තියාගෙන පුතේ ලාභයක් තියාගෙන වික්කනම් ලාභය අයිති කාටද? කඩ හිමියට. ඔව් ඒ කියන්නේ ප්‍රාග්ධනය කියන එක නේද? ඔව්. ප්‍රාග්ධනය වෙනස් වෙලාද? නෑ. ඒ කියන්නේ ප්‍රාග්ධනය වැඩි වෙලත් නැහැ අඩු වෙලත් නැහැ. පුතේ අපි හිතමු 1000ක් ලාභ තියාගෙන වික්කයි කියලා. ඒ කියන්නේ 6000ක ලී බඩු 7000කට වික්කයි කියලා හිතමුකෝ. එහෙම වුණා නම් ප්‍රාග්ධනය කීයකින් වැඩි වෙන්න ඕනේද පුතේ? 1000කින් වැඩිය. 1000කින්. හරි අපි හිතමු 6000ක ලී බඩු අපි 6000ගේ 5500 වික්කයි කියලා. එහෙම වුණා නම් ප්‍රාග්ධනය මොකද වෙන්න ඕනේද? 500කින් අඩු වෙන්න. 500 අඩු. දැන් මේකේ මට කියන්න 6000ක ලී බඩු විකුණලා. ඒක ගැටලුවක් නෑනේ. 6000ක ලී බඩු අඩු වෙලා තියෙනවා ප්‍රාග්ධනට බලපාලා නෑ නේද? නෑ. ඒ කියන්නේ 6000ක පිරිවැය වෙච්ච ලී බඩු විකුණලා තියෙන්නේ කීයකටද? 6000කට. 6000කටම. හරියටම හරි පුතේ. ලාභයක් අලාභයක් නෑනේ. 6000ක් වන්න ලී බඩු විකුණලා තියෙන්නේ 6000කටම. අපිට කිසි ලාභයක් නෑ. 6000ක් ඒවා 6000 අපි පාවිච්චි කරගෙන ඉන්න පුතේ විකුණන්න ගෙනා බඩ නෙමෙයිනේ. ඒ හින්දා 6000ක් ඒවා 6000කටම විකුණුවට ඔයාලට ඒ වෙලෙම සල්ලි හම්බෙලා තියෙන්නේ කීයද? කියන්න පුතේ ඒ වෙලෙම සල්ලි හම්බෙලා තියෙන්නේ කීයද? කොහොම ගෑල්ලම කීයද කියන්න පුතේ? 1200. 1200 යි මුදල් වැඩිලා තියෙන්නේ. ඒතකොට තව කීයක් ලැබෙන්න තියෙනවද? තව කීයක් ලැබෙන්න තියෙනවද පුතේ? 4800. ඒ 4800 ලැබෙන්න තියෙන කාගෙන්ද කියන්නකෝ? අපිට සල්ලි දෙන්න ඕන කට්ටියට කියන්නේ කවුරු කියලා කියන්නකෝ. ණය ණය ගැතිය. ණය ගැතිය 4800 කින් වැඩිලා නේද පුතේ? ඔව් සර්. එහෙනම් මේ ගනුදෙනුව මොකද්ද පුතේ? රුපියල් 6000 පිරිවැව් ලී බඩු කීයකටද විකුණලා තියෙන්නේ පුතේ? 6000කට. 6000කට විකිණීම. ඉන් රුපියල් 1200ක් අත්පිට ලැබිලා ඉතිරි 4800 ණය ගැතිව පස්සේ ගෙවන්න පොරොන්දු වෙලා නේද? ඕක නේද ගනුදෙනුව? ලියමු අපි. මෑ 27 ලියන්න පුතේ මෑ 27 රුපියල් 6000 පිරිවැය වූ රුපියල් 6000 පිරිවැය වූ ලී බඩු රුපියල් 6000ක් පිරිවැය වූ ලී බඩු රුපියල් 6000කට විකිණීම. රුපියල් 6000කට විකිණීම. ඉවනේ ඉන් රුපියල් 1200ක් ඉන් රුපියල් 1200ක් අත්පිට ලැබීම හා අත්පිට ලැබීම හා ඉතිරි රුපියල් 4800 ඉතිරි රුපියල් 4800 අපිට සල්ලි දෙන්න ඕන කට්ටිය පුතේ කවුද කියන්නේ අපි ණය ගැතියෝ කියන්නේ නේද? ඉතුරු රුපියල් 4800 ණය ගැතියෝ ඉතුරු රුපියල් 4800 ණය ගැතියෝ ඉතිරි රුපියල් 4800 ණය ගැතියෝ පසුව ගෙවීමට පොරොන්දු වීම. ණය ගැතියෝ පසුව ගෙවීමට පොරොන්දු වීම. ඉතුරු රුපියල් 4800 ණය ගැතියෝ පසුව ගෙවීමට පොරොන්දු වීම. පසුව ගෙවීමට පොරොන්දු වීම. හරි. මෑ 27 ඉවරයි. එන්න මෑ 28 ගනුදෙනුවට මෑ 28 හරි
මට කියන්න මැයි 28 මොකද වෙලා තියෙන්නේ කියලා. මුදල් අඩු වෙලා අඩුවෙන් මුදල් අඩු වෙලා කීයද පුතේ 3000 3600 තව කොහෙන්ද 3000 3000 හරි. තව කොහෙන්ද අඩු වෙලා තියෙන්නේ? ප්‍රාග්ධන ප්‍රාග්ධනුත් කීයක්ම අඩු වෙලාද? 3600 මට කියන්න ප්‍රාග්ධනයේ අඩු වෙන හේතු කීයක් බලපානවද පුතේ? දෙකයි. ගැනිලි වියදනු ඔව් හේතු දෙකයි. ඕක මොකද්ද? ගැනිලි ගෑනිලි වෙන්නත් පුළුවන් පුතේ වියදම් වෙන්නත් පුළුවන්. තාම බාඩු විකුණන්න පටන් ගන්න නිසා පුතේ වියදමක් වෙන්නත් පුළුවන් නේ. ගෑනිලි වෙන්නත් පුළුවන්. දෙකම වෙන්න පුළුවන් පුතේ. මොකද්ද කියලා අපිට හොයාගන්න විස්තර දීලත් නැහැ. අපි ලියමු මුදල් ගැන්ලි රුපියල් 3600 කියලා. ලියන්න මුදල් ගැන්ලි රුපියල් 3600. මුදල් ගැන්ලි රුපියල් 3600. ලියන්න මුදල් ගැන්ලි රුපියල් 3600. මුදල් ගැන්ලි රුපියල් 3600. හරි අපි යමු ඊළඟ ගානට. බාන පුතේ අභ්‍යාස අංක හරි ලෑස්තිද පුතේ? පුතේ බලන්න අභ්‍යාස අංක 11. බාන අභ්‍යාස අංක 11. පුතේ ඔක ටියුට් එක කරන්න එපා. පොතේ මේ වාගේ පොතේ ඇඳලා කරන්නේ. මාත් බෝඩ් එකේ හදන්නම්. පහස් දාන් වන්නේ විස්තරාත්මක සමීකරණයක එකිනෙක දිනේ ගනුදෙනු ගැලපූ පසු වර්ණාකමයි. පුතේ ගනුදෙනු ගැලපූ පසු වර්ණාකම කියන්නේ මොනවා වලටද? ගනුදෙනුව ගැලපුවයින් පස්සේ ඉතුරු වෙන එකට කියන්නේ මොකක් කියලා? කියන්න පුතේ? ශේෂය. ඒ කියන්නේ පුතේ ඔයත් දීලා තියෙන දවස ගානේ ශේෂ. දවස ගානේ ශේෂ. දැන් අභ්‍යාස අංක අපිට 10 දුන්නේ ගණු ඒ හැම දවසෙම ශේෂ දුන්නානේ. එක දවසකට එක් ගනුදෙනුවයි ශේෂ දුන්නේ. ගනුදෙනුවෙන් පස්සේ. මේකත් ඒ වගේම ගානක්. දවසකට එක් ගනුදෙනුවෙන් වෙන්නේ ඒ ගනුදෙනුවෙන් පස්සේ ශේෂ ටික දීලා තියෙන්නේ. එකිනෙක ගනුදෙනුව සැලකටගෙන අදාළ ස්ථානට අදාළ පිළිතුර ගණනය කරන්න. සිදු ගනුදෙනු පහක් දැක්වේ. ගනුදෙනු 6ක් දීලා තියෙනවා. හරි. ගනුදෙනු 6ක් දීලා තියෙනවා. ප්‍රාග්ධනය නාහිමියෝ යන්ත්‍ර තොගය ණයගැතිය මුදල්. ඕක අපි අද ගන්න ඕනේ. හරි. පුතේ මේක එක අඩුපාඩුවක් තියෙනවා. අර දින තීරුව නෑ. එකක් ප්‍රාග්ධනයකේමයි දාලා තියෙන්නේ. මම ඒකට අර අංක දාන්න වෙනම තීරුවක් අදින්න. ඒතර අංක තීරුවයි ප්‍රාග්ධනය මේකවල ප්‍රාග්ධනයකේමයි දාලා තියෙන්නේ. මම ඒක හරි ගස්සන්න. මම වෙනම තීරුවක් ගන්නම් ගනුදෙනුව ලියන්න. එතකොට ගනුදෙනුව ප්‍රාග්ධනය නාහිමියෝ යන්ත්‍ර තොගය ණයගැතිය මුදල් තිරු 6ද එතකොට තිරු ඔතන 6යි ඔක්කොම 7ක් වෙනවා අඳ ගන්නකො මෙහෙම තිරු 7ක් වෙන අඳ ගන්නකො ගනුදෙනුව ඊට පස්සේ තව තිරු 6ක් අඳ ගන්න ගනුදෙනුව තව තිරු 6ක් අඳ ගන්න දුකයි 3යි 4යි 5යි තිරු 6ක් අඳ ගන්න ඔය විදියට ගනුදෙනුව ප්‍රාග්ධනය
නාය හිමියෝ යන්ත්‍ර තොගය නාය ගැතියෝ අනිත් එක මුදල් ගනුදෙනුව ප්‍රාග්ධනය නාය හිමියෝ යන්ත්‍ර තොගය නාය ගැතියෝ මුදල් හරි ඉතින් ලියා ගන්න පුතේ ගනුදෙනු අංක 1 ඉස්සරම ශේෂය තියෙන්නේ නේද පුතේ ශේෂය ඉස්සරම ලියන්න ශේෂය ගනුදෙනු අංක 1 නෙමෙයි ශේෂය ලියන්න ශේෂය ප්‍රාග්ධනයේ පුතේ ලක්ෂ 4යි පාදන් ලක්ෂ 4යි ඔය ධන කතාව ඕනේ නැහැ පුතේ නිකන් දාගෙන යන්නකෝ අර ලකුණු ඕනේ නැහැ ධන ඍණ ඒව ඕනේ නැහැ නිකන් දාගෙන යන්න ප්‍රාග්ධන ලක්ෂ 4යි ඕක දහස් වලින් නෙමෙයි දන්නේ පුතේ මේගොල්ල දහස් වලින් නෙමෙයි දීලා තියෙන්නේ අපි දහස් වලින් හදන්න පුළුවන් අවුලක් නැහැ මේක දහස් නැතුව හදමු අපි ඒගොල්ල දහස් වලින් නෙමෙයි පුතේ දීලා තියෙන්නේ අපි දහස් නැතුව හදමු ඒ නිසා ප්‍රාග්ධ ලක්ෂ 4යි නාය හිමියෝ ලක්ෂයයි නායම ලක්ෂයයි යන්ත්‍රය ලක්ෂ 2යි යන්ත්‍රය ලක්ෂ 2යි තොගේ 1,20,000යි නාය ගැතියෝ 80,000යි මුදල් ලක්ෂයයි ඔය විදිහට ශේෂය ඉතින් මුලින්ම ශේෂය ඊට පස්සේ දීලා තියෙන ශේෂම තමයි ඈ අපිට ගාණ කිව්වා ගනුදෙනුව ගැලපුව පසු වටිනාකම ඒ කියන්නේ ශේෂ කියලා කිව්වා හරි දැන් මුලින්ම තියෙන ශේෂ ඊට පස්සේ පළවෙනි ගනුදෙනුව හරි පස්සේ හදමු දැන් මේක ලියාගෙන ඉන්නකො ඉතින් ඉස්සෙල්ලාම ඒක ලේසි පළවෙනි ගනුදෙනුවේ ප්‍රාන්තණයට ස්ථාන ප්‍රාග්ධනයේ ස්ථානක් තිබ්බා නාය හිමියෝ වෙනස් වෙලා නැහැ ලක්ෂ්‍යමයි යන්ත්‍ර වෙනස් වෙලත් නැහැ ලක්ෂ 2මයි තොගේ ස්ථානක් තියෙනවා අහනවා තොගේ ස්ථානක් නාය ගැතියෝ 80,000මයි නාය ගැතියෝ 80,000මයි මුදල් වලට ස්ථානක් හරි මුදල් වලට ස්ථානක් දාලා අපි ස්ථාන ටික පස්සේ ලියමු දැන් දෙවෙනි ගනුදෙනුව ලියා ගන්නකෝ දෙවෙනි ගනුදෙනුව බලන්න දෙක රෝමිලක් ගන්න නෙමෙයි නිකන් දෙක තියෙන්නේ දෙක මේ දෙවෙනි ගනුදෙනුවේ ප්‍රාග්ධනීය දීලා 4,20,000යි කියලා. කෙනෙක් වෙනස් වෙලා නැහැ කියන්නේ මේතන උත්තරේ තමයි මෙතනට එනවා ඇත්තේ ඔය. නාහිමියෝ වෙනස් වෙලා නැහැ ලක්ෂයයි කියලා දීලා. නාහිමියෝ ලක්ෂයයි කියලා දීලා. යන්ත්‍ර වෙනස් වෙලා නැහැ ලක්ෂ 2යි කියලා දීලා. තෝගේ දීලා නැහැ. එක නොදුන්නොත් ආයි එක දෙන්නේ නැහැ. ඉතින් දෙකම හොයන්න තියෙනවා. නායකයෝ දීලාත් නැහැ.
නායකයෝ දීලත් නැහැ ඉස්තන. මුදල් දීලත් නැතුව ඇති. මුදල් දීලත් නැහැ. ඒ විදිහට තුන් ගණන් අංක 3 ගණන් අංක 3 ප්‍රාග්ධනය දීලා නැහැ. නාය හිමියෝ දීලා ඒකේ ලක්ෂයයි කියලා නේද? ගණන් අංක 3 නාය හිමියෝ ලක්ෂයයි. නාය හිමියෝ ලක්ෂයයි. යන්ත්‍ර ලක්ෂ 2යි. තෝගේ එක තැනයි ඉස්සනම් ආයිස් තමයි. එහෙනම් නායකයෝ 30 මුදලුත් 30. ගණන් අංක 4 ගණන් අංක 4 ප්‍රාර්ථනේ දැන් හිස්නම් ආයි දිගටම හිස් තමයි තියෙන්නේ. නාය හිමියෝ හිස්තනක් කියගෙන යන්ත්‍ර හිස්තනක් නෙමෙයි යන්ත්‍ර ලක්ෂ 2මයි. ගණන් අංක 5 ඔක්කොම හිස් දැන් නේද? ගණන් අංක 5 ඔක්කොම හිස්. ගණන් අංක 6ත් ඔක්කොම හිස්. ටක් ගාලා පුතේ ලියන්න බලන්න. ඔක අඳ ගන්න ඉක්මනට. හරි පුතේ ඔක්කොම ඇඳලා ඉවරද? හරි. ටක් ගාලා පුතේ මේක අඳ ගන්න. අභ්‍යාස අංක 10 නේ. 10 කියලා ලියලා 11 අභ්‍යාස 11 නේ අභ්‍යාස 11 කියලා පුතේ මේක ස්ටෑන්ඩ් ටික පුරව ගන්න. ස්ටෑන්ඩ් ටික මාත් එක්ක පුරවමු. ස්ටෑන්ඩ් ටික මාත් එක්ක පුරවමු මේක අඳ ගන්න ඉක්මනට. ගනුදෙනුව මුලින්ම තියෙන ශේෂ ටික තමයි පුතේ මේ ඊට පස්සේ මේ දවස් ගානේ තියෙන ඒ ගනුදෙනුව පස්සේ ශේෂ ටික අපිට තියෙන ස්ටෑන්ඩ් පුරවන්න. හරිද? හරි පුතේ. හරිද? හරි. එහෙනම් අපි දැන් ගනුදෙනු ටික පුතේ ඒ මේක ඉවරයි නේද? වෙලාව ඇති. වෙලා නැත්තම් මාත් එක්ක පුතේ කරගෙන යන්නලා කරගෙන යත හැකි බලන්න.
ලියන්න තියෙන ගනුදෙනුව ප්‍රාග්ධනයේ ණයහිමියෝ යන්ත්‍ර තොගය ණයගැතිය මුදල් ශේෂ ටික පුතේ ප්‍රාග්ධනය ලක්ෂ 4යි ණයහිමියෝ ලක්ෂයයි යන්ත්‍ර ලක්ෂ 2යි තොගය 1,10,000යි ණයගැතිය 80000යි මුදල් ලක්ෂයයි. ඊට පස්සේ ගනුදෙනු අංක 1 ප්‍රාග්ධනයේ ස්තනක් ණයහිමියන් ලක්ෂයයි යන්ත්‍ර ලක්ෂ 2යි තොගයට ස්තනක් ණයගැතියන් 80000යි මුදල් වලට ස්තනක්. හරි නේද? හරි. පළවෙනි ගනුදෙනුව කියවන්න. රුපියල් 20000ක් පිර වූ භාණ්ඩ 50000කට මුදලට වික්කා. පුතේ මට කියන්න 30000ක් නේ 30000ක් භාණ්ඩ පුතේ. 30000ක් පිර වූ භාණ්ඩ 50000කට මුදලට වික්කා. බඩු විකුණලා කීයක් ලාභද? 20000 20000 20000. ඒ 20000 කාටද අයිති? ප්‍රාග්ධනය ප්‍රාග්ධනයට. එහෙනම් මට කියන්න දැන් ඔයා ගනුදෙනුවෙන් පස්සේ ශේෂ දාන්නේ. දැන් ගනුදෙනුවෙන් පස්සේ ප්‍රාග්ධනය කීයද මෙතන? 4,20,000 4,20,000යි. හරියටම හරි පුතේ. ශේෂනේ දාන්නේ අපි. එහෙනම් මෙතනට දාන්නේ 4,20,000. මෙතන දාන්න 4,20,000. හරි. 4,20,000යි. එතකොට පුතේ අපි කීයක බඩුද විකුණුවේ? 30000ක් 30,000 ඔබේ කීයද? 30000 නෑ වැරදි. 90,000 ඔගේ 90000යි. ඇයි ඒ? 30000ක බඩු විකුණුවාම තොගේ මොකද වෙන්නේ? එළියට යනවනේ පුතේ. එතකොට 1,00,000 දැන් 30000ක් ගියාම ඉතුරු වෙන්නේ කීයද? 90000යි නේද? 90000. තොගේ 90000යි. තොගේ 90000යි. ඔයාලට මුදල් කීයක් ආවද පුතේ කියන්නේ? 50,000 එහෙනම් මෙතනට දාන්නේ කීයද කියන්නේ? 1,50,000 1,50,000. එතන දාන්නේ 1,50,000. හරි. ඒ කවුරු ළමයෙක් පුතේ තනියෙන් හරියටම කරලා දෙනවා නම් ගොඩක් හොඳයි. දෙවනි ගනුදෙනුව බානුපුතේ දෙවනි ගනුදෙනුව ණයගැතියන්ගෙන් 20000ක් මුදල් ලැබුණා. පුතේ ණයගැතියන්ගෙන් මුදල් ලැබුණාම මොකද වෙන්නේ? ණයගැතියෝ කියන්නේ අපිට සල්ලි දෙන්න ඕනේ කට්ටිය නේද? මොකද වෙන්නේ ණයගැතියන්ගෙන් මුදල් ලැබුණාම කියන්නේ? ණයගැතිය අඩු වෙනවා ණයගැතියෝ අඩු වෙලා මොනවද ඔයාට එන්නේ? මුදල් මුදල්. එතකොට මට කියන්න ණයගැතියෝ අඩු වෙලා මුදල් ලැබෙනවා. එතකොට ණයගැතියෝ දැන් 80000 කී වෙනවද කියන්නේ? 60000 වෙනවා එහෙනම් ණයගැතියන්ට 60000යි මෙතනට. එතකොට මුදල් 20000ක් ලැබුණා නේද? ඔව්. එහෙනම් මෙතනට කීයද දෙන්නේ පුතේ? 1,70,000යි මුදල් වලට 1,70,000. මුදල් වලට 1,70,000යි. හරිනේ. එතකොට බඩු තොගේ මොනවා වුනේ නැද්ද පුතේ කියන්නේ? වෙනසක් වෙන්නේ එහෙනම් කීයද දාන්නේ දැන්ට? 90,000යි බඩු තොගේට 90000මයි. එච්චර අනිත්‍යවට ප්‍රශ්නයක් නැහැ නේ. නේ. හරි. ඉවරද ඔක්කොමලා? ඉවරයිනේ. හරි. මම යනවා තුන්වෙනි ගනුදෙනුවට. ඉතින් සිග්නල් නැතුව මොනවා හරි ප්‍රශ්න ආවොත් පුතේ ඒක වා රෙකෝඩින් එක දැම්මම බලන්න රෙකෝඩින් එක පුතේ අවුලක් නැතුව බලන්න පුළුවන් නේ. හරිද? 3. විදුලි වියදම් 4000 මුදලින් ගෙව්වා. පුතේ විදුලි බල මණ්ඩලයට ලයිට් බිල ගෙවන එක අපිට මොකක්ද කියන්නේ? වියදම ලයිට් බිල ගෙව්වා හෝ නැත්නම් ඒක පාඩුවක්ද නැද්ද අපිට? පාඩුව පාඩුව. දැන් ඒක මුදලින් ගෙවලාද නැද්ද අපි? ගෙවලා ගෙවලා. එතකොට මුදල් ඒක පුතේ ගෙවුවන් නැතත් පාඩුවක් නේද? විදුලිය කියන්නේ පුතේ මේ මාසෙට දාලා විදුලි වියදම ගෙවුවන් නැතත් පාඩුවක් නේද අපිට? ඔව් සර් ඔව්. එහෙනම් කොහෙන්ද ඒක අඩු වෙන්නේ ඉස්සෙල්ලාම අනිවාර්යෙන්ම? ප්‍රාග්ධනය ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. කීයද? 4000. එතකොට දැන් මෙතනට දාන්නේ කීයද? 4,16,000 4,16,000. හරියටම හරි. 4,16,000යි හරි. මොනවයින්ද ගෙවුවේ? මුදල් වලින් ගෙවුවා නේද? ඔව්. ඔව් සර් එතකොට දැන් මුදල් කීයද? 1,66,000 1,66,000යි.
මුදල් 1,66,000යි. හරි. එච්චරයිනේ. අපඩේ. දැන් මෙතන 416 මුදල් 166යි. නායකතුමෝ කීයමද? 60,000යි 60,000යි. හරි. බඩු තොගයක් කීයමද උදේ? 90,000යි 90. ඒ වෙනස් වුන්නේ නැහැ. හරි. ඔක්කොම ළමයි සම්පූර්ණ කරලානේ තියෙන්නේ. හතරවෙනි ගනුදෙනුව. ඉතින් බලන්න හතරවෙනි ගනුදෙනුව. හතරවෙනි ගනුදෙනුව බලමු අපි. හතරවෙනි ගනුදෙනුව හතරවෙනි ගනුදෙනුව මාර්තු මාස නැහැ වෙන එකක් නේ කියවන්නේ මම මෙම මාසයේ දුරකථන බිල 5000ක් වුවත් මෙතෙක් ගෙවා නොමැත. මෙම මාසයේ දුරකථන බිල 5000ක් වුවත් මෙතෙක් ගෙවා නොමැත. ඉතින් මේ මාසේ ලයිට් බිල 5000යි. තාම මොනව කරලා නැද්ද? ගෙවලා නැහැ. මේ මාසේ ලයිට් බිල 5000යි. ගෙවලා නැහැ. ඔව්. ගෙව්වත් නැතත් දුරකථන බිල මේ මාස දුරකථන 5000යි තාම ගෙවලා නැහැ. ගෙව්වත් නැතත් ඒක මේ මාසේ වියදමක් නේද? ඔව් සර් කොහෙන්ද අඩු කරන්නේ? ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. එහෙනම් පුතේ ප්‍රාග්ධනය මුදල් වලින් මුදල් වලින් අඩු කරන්නේ නැහැ පුතේ. මුදල් ගෙව්වේ නෑනේ අපි. මේ මාසේ දුරකථන 5000ක් වුවත් මෙතෙක් ගෙවන්නේ නැත කියලා කියනවනේ පුතේ. තාම ගෙවලා නැහැ. ගෙවුවා නැත්නම් මේ මාසේ වියදමක්. එහෙනම් කොහෙන් අඩු කරනවද පුතේ කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රාග්ධනයෙන් අඩු කරනවා. ඒතර ප්‍රාග්ධනය දැන් කී වෙනවද කියන්නේ? 4,11,000යි. ප්‍රාග්ධනය 411,000යි. තාම මේ 5000 ගෙවුවද? ඒ 5000 ගෙවුවද පුතේ තාම නෑ නේද? නෑ සර් කිව්වේ නෑ එහෙනම් මුදල් වලින් අඩු වෙනවද කියන්නේ? නෑ. නෑ. එහෙනම් කොහෙද දෙන්නේ කියන්නේ? ණය හිමියන් නාය හිමියෝ දැන් කීය වෙනවද කියන්නකෝ? කලින් ලක්ෂයයි. 1,05,000යි. නාය හිමියෝ 1,05,000. හරි. තෝගේ වෙනස් වෙන්නේ නැහැ නේ? තෝගේ 90000මයි. තෝගේ 90000මයි. නායකතු කීමද පුතේ? නායකතු 60000මයි නේද? ඔව් සර් නායකතු 60000මයි. මුදල් කීයද? 1,66,000යි මුදල් 1,66,000. මුදල් 1,66,000යි. හරි. පස්වෙනි ගනුදෙනුව හරි. බලන්න පුතේ පස්වෙනි ගනුදෙනුව මොකද්ද කියලා? 10000කින් යන්ත්‍රය ෂෙයා කරා. ඉතින් පස්වෙනි ගනුදෙනුව 10000කින් යන්ත්‍රය ෂෙයා කරා. ඒ කියන්නේ පුතේ අපි පාවිච්චි කර හිටපු යන්ත්‍රය පාවිච්චි කරපු නිසා අගේ අඩු වෙලා ෂෙයා වෙලා. එතකොට ඒක අපිට මොකද්ද කියන්නේ? පාඩුවක් ආඩුවක් අලාභයක්. එහෙනම් කොහෙන් අඩු වෙන්න ඕනද පුතේ කියන්නේ? ප්‍රාග්ධනය එහෙනම් දැන් ප්‍රාග්ධනය කීයද කියන්නේ? 4,01,000. 4,01,000යි. 401,000යි. හරි. තව කොහෙන්ද පුතේ ඒක බලපාන්නේ? තව කොහෙද බලපාන්නේ? යන්ත්‍රවලට මුදල් වලට බලපාන්නේ නැහැ නේද? නැහැ. යන්ත්‍රය දැන් කීයද වටින්නේ? දැන් 10000ක් ෂේ වුණානේ. දැන් යන්ත්‍රය කිදුනේ වටින්නේ 1,90,000 1,90,000 හරියට මාරින්ද 1,90,000 හරි 1,90,000යි අනිත් වෙන කොටක් බලපාන්නේ නැහැනේ එහෙනම් නාහිමියන්ට කීයමද දාන්න නාහිමියන්ට 150,000මයි තෝගය 90,000මයි නායකතු වෙනස් වෙන්නේ 60,000මයි මුදල් වෙනස් වෙන්නේ 166,000මයි මුදල් වෙනස් වෙන්නේ 166,000මයි හරි 6 වෙනි ගනුදෙනුව උදේ 6 වෙනි එක බලමු අපි රුපියල් 20000ක ණයගැතියන්ගෙන් 10%ක වට්ටමට වරත්තු මුදල් ලැබුණා. ඔන්න අද තමයි ඉස්සෙල්ලාම ওই වට්ටම් කතාව වුණේ වාට. හරි 20000ක ණයගැතියන්ගෙන් 10%ක වට්ටමට වරත්තු මුදල් ලැබුණා. උදේ ණයගැතියෝ කියන්නේ කාටද? අපිට සල්ලි දෙන්න ඕන. අපිට සල්ලි දෙන්න කියලා.
ඒගොල්ලෝ කීයක් අපිට දෙන්න තියෙනවද දැන් 20000ක් නේද 20000කින් හරි 20 ඒගොල්ලෝ දෙන්න තියෙන 20 හිතන්නකො නායකයෙක් ඉන්නවා 20000ක් දෙන්න තියෙනවා එයා සල්ලි දෙන්නම් කිව්වේ මාසෙකින් අපේ නායකයෙක් ඉන්නවා රුපියල් 20000යි එයා අපිට රුපියල් 20000ක් දෙන්න තියෙනවා එයා අපේ සල්ලි අපිට දෙන්නම් කියලා පොරොන්දුනේ මාසෙකින් අපි එයාට කියනවා දවස් 5ක් ඇතුළත මේ සල්ලි ටික ගෙවන්න පුළුවන් නම් එයාට තව 100% ඩිස්කවුන්ට් දෙනවා ඒ නායකතිය අපිට කියන්න ආයද 20000ක් ණයයි. එයා අපිට 20000ක් දෙන්න තියෙනවා. අපි යාට කියනවා මේ 20000 එයා දෙන්නම් කිව්වේ මාසෙකින්. ඒතර මාසෙකින් දුන්නොත් අපි 20000 යාගෙන් ගන්නෙ. හරි. යාගේ ණය සීමා මාසයයි. නමුත් අපි යාට පොඩි පෙළඹවීමක් කරනවා. ඔයාට සල්ලි ටික දවස් 5කින් දෙන්න පුළුවන් නම් තව දවස් 5කින් දෙන්න පුළුවන් නම් 100%ක් අපි අඩු කරන්නම් කියනවා. එතකොට පුතේ නායකතිය මොකද බලන්න. එයා මාසයක් හිටියොත් අපිට කීයම දෙන්න ඕනද? මාසෙම හිටියොත් 20000. 20000යි. දවස් 5ක් ඇතුළත එයා සල්ලි දුන්නොත් එයා 20000ම දෙන්න ඕනේද? නෑ. නෑ. එයා කීයක් දෙන්න ඕනේ නැද්ද? 10ක් පුතේ. 105 නෙමෙයි 10ක්. 105 නෙමෙයි 10ක්. රුපියල් 2000ක් දෙන්න ඕනේ. 2000ක් දෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපිට ලැබෙන්නේ කීයද? 10ක්. එයා දෙන්න ඕනේ 18000යි. ඉතින් එයා බලනවා මාසයක් හිටියොත් 20000ම දෙන්න ඕනේ. දවස් 5න් දුන්නොත් දෙන්න ඕනේ කීයද? 8000යි. එයා පුතේ සල්ලි ටික දවස් කීයක් ඇතුළත ගෙවන්නද උත්සාහ කරන්න කිය. දවස් 5ක් ඇතුළත ගෙවන්න. එතකොට එයා දවස් 5ක් ඇතුළත ගෙවුවොත් එයාට ලාභයි කීයද? 2000. 2000. එහෙනම් කවුරු හරි එක පාඩුව විඳින්න ඕනේ නේද? කවුද ඒ පාඩුව විඳින්නේ? අපිට කීයක් පාඩුවද පුතේ? 2000 පාඩුව. නමුත් ඒක එච්චරම ගැඩලුවක් නෑ අපිට සල්ලි ටික ඉක්මනටම හම්බුණා නේද? මාසයක් ඉන්නවට වඩා අපිට දවස් 5න් සල්ලි ටික හම්බෙච්ච නිසා අපිට ඒක එච්චර අවුලක් නැහැ. නමුත් පුතේ අපි යාට දෙනවා ඒ කතාව. එහෙනම් පුතේ දැන් මට කියන්න අපිට දැන් කීයක් පාඩුද? 2000. 2000. එහෙනම් ප්‍රාග්ධනය කීයද? 3,99,000යි. 3,99,000. ඔව්. එතකොට ණය ගැතිය අඩු වෙන්නේ කීයකින්ද? 18,000. 20,000. ඔයාලට මුදල් ලැබෙන්නේ 18000යි. නමුත් ණය ගැතිය අඩු වෙන්නේ කීයකින්ද? හරි මට කියන්න මුදල් ලැබෙන්නේ කීයද කියන්නේ මුදල් ලැබෙන ගාන කියන්නේ මුදල් ලැබෙන්නේ 18000යි නේද? ඔව් සර්. ඒතකොට දැන් මුදල් කීයද? 166යි 18යි ටගල කැල්ලකින් ගන්න. කීයද? 184. මුදල් 184. හරි. එතකොට ඔයාගේ ණය ගැතිය අඩු වෙන්නේ කීයකින්ද? 40000යි. ඔව් 20000ක් අඩු වෙනවා. 20000කින් 18000 නෙම්බුදේ. ණය ගැතිය කීයකින්ම අඩු වෙනවද? 20000කින්ම අඩු වෙනවා. එතකොට ණය ගැතිය 40000යි. ඔගේ කීයමද පුතේ? ඔගේ 90000යි යන්ත්‍ර 1,90,000යි ණයමියෝ 150. හරි. ඒ ප්‍රශ්නේ කරපුවම මොනවා හරි දෙයක් වඩ පුතේ ඔළුව වලට ආවනේ අවබෝධයක් ආව නේද ඒ ටිකෙන්? හරි. මම හිතනවා ඒ ටිකෙන් මොකක් හරි වඩා අවබෝධයක් ආව තේරුණානේ ඔක්කොටම. හරි. පුතේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. අභ්‍යාසාංක හරි. පුතේ බලන්න අභ්‍යාසාංක 12. 11 දැන් ඉවර කරලා 12 බලන්න. අභ්‍යාසාංක 12 බලන්න පුතේ ඔක්කොමලා 2021 ගේ මාර්තු 1 වෙනි දින 2021 ගේ මාර්තු 1 වෙනිදා කමල් විසින් කමල් කියන්නේ ව්‍යාපාරයේ අයිතිකාරයා ප්‍රචාරණ ආයතනයක් ආරම්භ කරන ලදී. පුතේ සේවා සපයන ව්‍යාපාරයක්.
ප්‍රචාරණ ආයතන මොනවා හරි ඉතින් අපි මොකක් කරලා දුන්නාම අපේ ප්‍රචාරය කළා අපි පෝස්ටර් ටිකක් ගහලා දුන්නාම පෝස්ටර් ටික ගහලා දෙනවා ඒ වගේ ප්‍රචාරණ ආයතනයක්. හරිද? 2021 මාර්තු පළවෙනි දින කමල් විසින් ප්‍රචාරණ ආයතනයක් ආරම්භ කරන ලදී. පළමු මාසය තුල ව්‍යාපාරයේ 5000 ගනුදෙනු සිදු විය. ඉතින් මේ ප්‍රචාරණ ආයතනයේ පටන් අරන් පළවෙනි මාසේ වෙච්ච ගනුදෙනු ටික තමයි දීලා තියෙන්නේ. ප්‍රචාරණ ආයතනයේ පටන් අරන් පළවෙනි මාසේ ගනුදෙනු 9ක් වෙලා. හරි. අවශ්‍ය වන්නේ ඉහත සඳහන් ගනුදෙනු වල ප්‍රතිඵල හා මාසයේ අවසානයේ ගැලපුම් සටහන්. ඒ කියන්නේ මාසයේ අවසාන ශේෂ ටික ඕනේ. දවස ගානේ ඕනේ නැහැ. මේ විදිහට දවස ගානේ ශේෂ ඕනේ නැහැ. ඉහත සඳහන් ගනුදෙනු වල ප්‍රතිඵල හා මාසයේ අවසානයේ කියන්නේ දවස ගානේ ගනුදෙනු වල වුණ හරි ධන ඍණ දාලා. අවසානයේ ගැලපුම් සටහන් ගිණුම් කරන සමීකරණ යටතේ වාර්තා කරන්න. ඉතින් සමීකරණ දීලා අපිට මුදල් ධන ණය ගැතියෝ ධන තොගය ධන ජංගම නොවන වත්කම් සමානයි ණය හිමියෝ ධන ප්‍රාග්ධනය. ඉතින් වත්කම් තියෙනවා 1 2 3යි 4යි. වගකීම් 1යි හිමිකම් 1යි. ඉතින් විභාගයට නම් ආකෘතිය ඒගොල්ලෝ දෙනවා. මේ මම දීපු ගානක් නිසා මම ආකෘතිය දුන්නේ නැහැ. මම බෝඩ් එකේ දෙන්නම් ඒක බලන්න අඳගමුකෝ අපි. ඉතින් ගණු තීරු තියෙනවා 1 2 3යි 4යි 5යි 6යි. 6 ගණුදෙනුවත් එක්ක 7යි. තාකල අඳගමු පුතේ අපි ලියන්නකෝ අභ්‍යාස අංක 12 කියලා. හරිද? ඉතින් අභ්‍යාස අංක 12 කියලා ලියන්න ලියලා අපි අඳගමු තීරු ටික තීරු 6 ගණුදෙනුවත් එක්ක 7යි. ඉතින් රූල් 3ක් විතර අල්ලලා මෙහෙම අඳගන්න. රූල් 3ක් විතර අල්ලන්න විදියට අල්ලලා මේක පුතේ ගනුදෙනු. ඊට පස්සේ රූල් 3ක් තියෙනවානේ. පළවෙනි රූල මෙහෙම අල්ලලා ඉදි ගන්න. ඊට පස්සේ තීරු 6කට බෙදන්න. කොටයි දෙකයි තුනයි තීරු 6යි මේක වත්කම් වගකීම් හිමිකම් වත්කම් තීරු 4 මුදල් ණය ගැතියෝ හරි ණය ගැතියෝ තොගය ජංගම නොවන වත්කම් ණය හිමියෝ පාන්දර. අගාද ගන්නකොක
හරි එන්නද හරි පුතේ ගන්න දෙනවා වත්කම් හතර මුදල් මුදල් ණය ගැතියෝ කියන්නේ අපිට සල්ලි දෙන්න ඕන කට්ටිය තොගය. ඉතින් මේ තොගය කියන්නේ භාණ්ඩ විකුණන ව්‍යාපාරයක නම් විකුණන්න ගන්නවත් ටික. සේවා සපයන ව්‍යාපාරයක නම් තොගය කියන්නේ සේවාවට පාවිච්චි කරන ද්‍රව්‍ය. ඒ වෛද්‍ය මධ්‍යස්ථානයක් නම් ඒ බෙහෙත් දාන ඕනේ බෙහෙත් ටික අර තුවාල වලට දාන බෙහෙත් එම ගෙනත් තියාගෙන ඉන්නේ ඒව ටික. හරි. ජංගම නොවනවත්කම් කියන්නේ උපකරණ. ගොඩ නැගිල්ල වාහන ඒව වෙන්න පුළුවන්. වගකීම් කියන්නේ පුතේ ණය හිමියෝ අපි බේරන්න ඕනේ ඒවා මෙතන හිමිකම කියලා තියෙන්නේ ප්‍රාග්ධනය. හරිනේ? දැන් අපි එකක් දහස් නැතුව හදමු ඈ. දහස් වලින් පුළුවන් අවුලක් නැහැ. නමුත් අර 4500ම තියෙනවනේ. දැන් මෙයා පුතේ මොන ව්‍යාපාරද කරන්නේ? ප්‍රචාරණ ආයතනයක්. ප්‍රචාරණ ආයතනයක්. පළවෙනි ගනුදෙනුව බානුදේ පළවෙනි ගනුදෙනුව කමල් සිය පුද්ගලික අරමුදල් වලින් ලක්ෂයක් ව්‍යාපාර නමින් වූ බැංකු ගිණුමක තැන්පත් කරන ලදී. උදේ කමල් එයාගේ පෞද්ගලික සල්ලි වලින් ලක්ෂයක් බැංකුවේ දානවා කියන්නේ ව්‍යාපාරයට යොදවනවා කියන්නේ ව්‍යාපාර දාන සල්ලි විතර ව්‍යාපාර නාස්ති තියාගන්න බැංකුවේ දානවා. කියන්නේ කමල් ලක්ෂයක් ව්‍යාපාරේ පටන් ගන්න ප්‍රාග්ධනය දැම්මා. හරි. ලියන්න ගනුදෙනු අංක 1 ශේෂ නැමැති අලුත් ව්‍යාපාරයක් නේ. ගනුදෙනු අංක 1 උදේ කමල් කියන එක්කෙනා ලක්ෂය. උදේ බැංකු මුදල් කියලා දෙකක් නැහැ. මේ බැංකුවේ දාන සල්ලි ටික තමයි මුදල් කියලා කියන්නේ. හරි. මෙයා ව්‍යාපාරේ පටන් ගන්න ලක්ෂයක් දානවා. ශේෂ නෙම්පුදේ දාන්නේ දැන් ගනුදෙනුව. එහෙනම් මොකද එන්නේ පුතේ ව්‍යාපාරේ පටන් ගන්න ලක්ෂයක් දැම්මම ව්‍යාපාරේ මුදල් වැඩි වෙනවා කීයකින්ද කියන්නේ? ලක්ෂයකින්. තව කොහෙන්ද පුතේ ලක්ෂ වැඩි වෙන්නේ? ප්‍රාග්ධන. ඒ නිසා මුදල් දාන ලක්ෂයයි ප්‍රාග්ධනීය ධන ලක්ෂයයි. මුදල් දාන ලක්ෂයයි ප්‍රාග්ධනීය ධන ලක්ෂයයි. අනිත් ඒවා ටිකක් ගහලා දාන්න. මුදල් දාන ලක්ෂයයි ප්‍රාග්ධනීය ධන ලක්ෂයයි. හරි. ගනුදෙනු අංක 2 ගනුදෙනු අංක 2 හරි. ගනුදෙනු අංක 2 රුපියල් 60000ක් වන්නා උපකරණ ණයට ගන්නා ලදී. ඉතින් උපකරණ කියලා කියන්නේ මෙන්න මේ ජංගම නොවනවත්කම්. තොගය කියන්නේ සේවාවට යොදවන ඒවාව ඇතුලේ දාන දේවල්. ඒ සේවාවට අවශ්‍ය උපකරණ තමයි ජංගම නොවනවත්කම්. එහෙනම් රුපියල් 60000ක් වන්න උපකරණ ණයට අරන් තියෙන්නේ. සල්ලි ගෙවල නැහැ. ඒතර මුදල් වලට මුකුත් වෙන්නේ නැහැ. 60000ක් උපකරණ අරන්. ජංගම නොවනවත්කම් ධන 60000යි. ජංගම නොවනවත්කම් ධන 60000යි. ණය හිමියෝ ධන 60000. මුදල් වලට මුකුත් වෙන්නේ නැහැ පුතේ. ණය හිමියෝ ධන 60000යි. ණය හිමියෝ ධන 60000යි. අනිත් පැත්තට ටිකක් ගහලා දාන්න. තුන්වෙනි ගනුදෙනුව. ඉතින් බලන්න තුන්වෙනි ගනුදෙනුව ප්‍රචාරණ ද්‍රව්‍ය අත්පිට ගැනුම් 15000. දැන් ප්‍රචාරණ ද්‍රව්‍ය කියන්නේ පුතේ තීන්ත, කඩදාසි ඔය අනම්මනන්නේ පින්සල් ඒ ටික සේවා සපයන්න ඕනේ. ඒ කියන්නේ ආරන් තියෙන්නේ ජංගම නොවනවත්කම්ද තොගේ දරන් තියෙන්නේ කියන්නේ.
ඒ අරන් තියෙන ජංගම නොනවත්කම්ද තොගේද? ප්‍රචාරණ ද්‍රව්‍ය. ඒ කියන්නේ සේවාව සපයන්නේ ඒවා යොදවන්න ඕනේ. තීන්ත, කඩදාසි, කොළ ඒවා පුතේ කියන්නේ. තොගේ පුතේ. ඒ සේවාවට පුතේ දැන් භාණ්ඩ විකුණන ව්‍යාපාරයක නම් තොගේ කියන්නේ විකුණන්න ගන්න බඩු ටික. සේවා සපයන ව්‍යාපාරයක තොගේ කියන්නේ ඒ සේවාව සපයන්න අවශ්‍ය ද්‍රව්‍ය. එහෙනම් තොගේ ධන කීයද? 15000යි පුතේ මුදල් ගෙවලා නේද ගන්නෙ? ප්‍රචාරණ ද්‍රව්‍ය අපිට ගණුම් 15000යි මුදල් ගෙවලා ගන්න. එතකොට මුදල් ඍණ 15000යි. මුදල් ඍණ 15000යි. තොගේ ධන 15000යි. මුදල් ඍණ 15000යි. තොගේ ධන 15000යි. හරි. මුදල් ඍණ 15000යි. තොගේ ධන 15000යි. අන්තර ටිකක් ගන්න. හතර හතරවෙනි ගනුදෙනුව බලන්න. හතරවෙනි ගනුදෙනුව සර් ඒක ප්‍රාග්ධනයෙන් අඩු වෙන්නේ නැද්ද? ප්‍රචාරණ ද්‍රව්‍ය ගත්ත එකද පුතේ? නෑ. ඔව්. නෑ. ඒක පුතේ ද්‍රව්‍ය ටික ගත්තට තාම මොනව කරේ නැද්ද කියන්නේ? පුතේ ප්‍රචාරණ ද්‍රව්‍ය කඩදාසි තීන්ත කොළ ගත්තට පුතේ ඒ ටික තාම මොනව කරේ නැද්ද? පාවිච්චි කරේ නැහැ. පාවිච්චි කරාම තමයි කොහෙන් අඩු වෙන්නේද? ඒ ගෙනාපු තාම ගෙනාපු ටික අපි ගාව තියනවද නැද්ද? තියෙනවා. තියෙනවා. ඒතකොට පුතේ ඒක අපිට පාඩු නෑනේ. ඒ ටික අපි ගාව තියෙනවනේ. මුදල් අඩු වෙලා ඒ වෙනුවට අපිට ද්‍රව්‍ය ටිකක් ආවා. තොගේ ආවා. ඒ ටික තියෙනවා. ඒක අපිට පාඩුවක් නෙමෙයි. ප්‍රාග්ධනයෙන් අඩු කරන්න අවශ්‍ය නැහැ. හරිද පුතේ? හතරවෙනි එකට යමු අපි. මාර්තු මාස සඳහා කාර්යාල කුලිය ගෙවීම 6000යි. මේ ගාන හදන්නේ මාර්තු මාසෙට. මාර්තු මාසේ කාර්යාල කුලිය කියන්නේ ගොඩනැගිල්ල. අපි මේ කුලියට අරන් මේ ආයතනයේ පටන් ගත්තේ ගොඩනැගිල්ල කුලියට අරන්. ඒකට 6000 මුදල් ගෙවලා. කියන්නේ පුතේ 6000 මුදල් ගෙවුවාම කාර්යාල කුලිය 6000ක් සල්ලි වලින් ගෙවලා. කොහොමද ලියන්නේ? මුදලින් ගෙවලා. කියන්නේ පුතේ. කාර්යාල කුලිය 6000 මුදලින් ගෙවලා. කියන්න පුළුවන් මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා 6000යි. එච්චරද? එච්චරද? ජංගම නොනවත්කම් නෑ පුතේ නෑ. මුදලින් අඩු වෙනවා. කාර්යාල කුලිය ගෙවුවා මුදල් අඩු වෙනවා. හරි මුදල් එළියට යනවා. ඒක අපිට මොකක්ද කියන්නේ? ගොඩනැගිලි කුලිය ගෙවන එක අපිට මොකක්ද පුතේ? වගකීම. නෑ. වියදම. පුතේ ඒවා ඔව් වියදමක් පුතේ. මේ ගොඩනැගිලි කුලිය ගෙවන එක පුතේ වගකීමක් කියලා දාන්න එපා. පුළුවන් තරම් කැමති අඩු කුලියක් ගෙවන්න. ඇයි අඩු කුලියක් ගෙවන්න කැමති? ඒක අපිට පාඩුයි. ඒ නිසා පුතේ ඒක ප්‍රාග්ධනයෙන් අඩු වෙන්නේ. හරි. ලියන්න. කාර්යාල කුලිය 6000ක් ගෙවුව නේද? මුදල් ඍණ 6000යි. මුදල් ඍණ 6000යි. තා කොහෙන්ද පුතේ 6000 අඩු වෙන්නේ? ප්‍රාග්ධන 6000. ප්‍රාග්ධනයේ ඍණ 6000යි. අනිත් ඒවා ටික ගන්න. මුදල් ඍණ 6000යි ප්‍රාග්ධන ඍණ 6000යි. මුදල් ඍණ 6000යි ප්‍රාග්ධන ඍණ 6000යි. ගණිතන අංක 5 ගණිතන අංක 5 වලතේ ගණිතන අංක 5 කියන්නේ සපේන ලද සේවාවන් වෙනුවෙන් ලද මුදල් 15000යි. හරි. මට කියන්න පුතේ මෙයා ප්‍රචාරණ වැඩක් කරලා කාගේ හරි පුතේ පොඩි වැඩක් කරලා දීලා. ඒකට කීයක් සල්ලි අරන්ද? 15000. 15000. පුතේ භාණ්ඩ විකුණන ව්‍යාපාරයක නම් විකුණුම් කියන්නේ බඩු විකුණන ටිකනේ. සේවා සපයන ව්‍යාපාරයක සේවාවක් සපයන එක තමයි විකුණුම් කියලා කියන්නේ. සේල්ස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඒකට. හරිද? එහෙනම් පුතේ මට කියන්න දැන් මෙයා කීයක සේවාවක් සපයලාද? 15000. මෙයාගේ විකුණුම් කීයද? 15000. මෙයාගේ විකුණුම් 15000යි. හරියටම හරි පුතේ. හැබැයි
භාණ්ඩ විකුණන ව්‍යාපාරයක නම් 15000කට විකුණන්නේ රුපියල් 10000ක බඩු 11000ක බඩු කියලා කියනව නේද? ඔව්. දැන් මෙතනත් මට කියන්න මේ 15000ක විකුණුම් කරද්දී මොනවාරි පාවිච්චි කරනවද? ඔව් සර්. තොගය තොගය පාවිච්චි කරනවා. නමුත් මෙතන අපිට දීලා නැහැ කීයක තොගයක් පාවිච්චි කරනවද කියලා දීලා නැහැ නේද? නෑ පුතේ ඒකේ සේවා සපයන ව්‍යාපාරයක ඒක හොයන්න පුතේ එකපාර අමාරුයි. භාණ්ඩ විකුණන ව්‍යාපාරයක නම් දන්නවා 15000කට විකුණන්නේ ගත්තේ 10000යි කියලා අපි දන්නවා. නමුත් පුතේ ප්‍රචාරණායතනයක තීන්ත ටින් එකක් කැඩුවාම ඒ සම්පූර්ණ තීන්ත ටින් එක මේ වැඩේට යනවද කියන්නකො? නෑ. නෑ. පින්සලක් ගත්තාම පුතේ ඒ වැඩේ තව වැඩ දෙක තුනක් පින්සලෙන් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. ඒ නිසා පුතේ අර සේවා සපයන ව්‍යාපාරයක විකුණුම් වලට අදාළ අනිත් වියද මොකද විකුණුම් පිරිවැය. ඒ වෙලෙම කියන්න පොඩ්ඩක් අමාරුයි. සමහරක් වෙලාවට කියන්න පුළුවන් ඈ. සමහරක් වෙලාවට කියන්න පුළුවන්. දැන් වාහන සර්විස් කරන තැනකදී පුතේ වාහනේ සර්විස් කරලා ඒකට ෆිල්ටර් එකක් දැම්මම ෆිල්ටරේ ගාන අපි දන්නවා කීයද කියලා. ඒකට දාපු ඔයිල් වල ගාන අපි දන්නවා. එහෙනම් පුළුවන් එකපාර හොයාගන්න. නමුත් බොහෝ විට පුතේ සේවා සපයන ව්‍යාපාරයක විකුණුම් වෙනම දෙනවා විකුණුම් පිරිවැය වෙනම දෙනවා. දැන් මේකේ විකුණුම් විතරයි දීලා තියෙන්නේ මොකක්ද දීලා නැද්ද? පිරිවැය විකුණුම් පිරිවැය දීලා. කමන්නේ ඒක අපි පස්සේ හම්බුනාම දාමු. එහෙනම් මට කියන්න දැන් විකුණුම් කීයද? යාගේ 15000යි නේද? හරි. 15000ක් වල මොන වලින් හම්බ වෙනවද? සල්ලි වලින් හම්බ වෙනවනේ. කොහෙටද දාන්නේ? ඔව් සර්. මුදල්. මුදල් ධන 15000 හරි. මුදල් ධන 15000යි. තා කොහෙටද දාන්නේ? ප්‍රාග්ධන ප්‍රාග්ධනය විකුණුම් පිරිවැය නෑ නම් 15000 අපේ ආදායම ලාභ විදියට නේද පුතේ ගන්න වෙන්නේ. ප්‍රාග්ධනයේ ධන 15000යි. හරියටම හරි පුතේ. ප්‍රාග්ධනයේ ධන 15000යි. ප්‍රාග්ධනයේ ධන 15000යි. අන්තිමට ගන්න. හරි ප්‍රාග්ධනයේ ධන 15000යි. 6 වෙනි ගනුදෙනුව 6 වෙනි ගනුදෙනුව බලමු අපි. මොකක්ද කියන්නේ 6 වෙනි ගනුදෙනුවේ? සපයන ලද සේවාවන් වෙනුවෙන් ලැබිය යුතු මුදල් 70000යි. ඒ කියන්නේ මොකක්ද කරලා තියෙන්නේ? සේවාව සපයලා මුදල් තාම හම්බෙලා නැහැ. ඔව්. එහෙම නැත්නම් ඔකට තව වචනයක් කියන්නේ ණයට විකුණුම් 70000යි කියන්න පුළුවන් බැරිද? ඉතින් ණයට සේවාව සපයන 70000ක ණයට විකුණුම් 70000යි කියලාත් කියන්න පුළුවන් නේද? ඔව් සර්. හැබැයි ඒකට තව මොනවද පාවිච්චි කරනවද? මේ තොගේ පාවිච්චි කරන එක කීයද කියලා දීලා නැහැ. කමන එක අපිට අන්තිමට දෙයි. එහෙනම් පුතේ 70000යි නේද පුතේ ණයට විකුණුම්? ඔව් සර්. ඔව්. එහෙනම් කොහොමද මේ 70000 ලියන්නේ? ණය ගැතියෝ. ණය ගැතියෝ ධන 70000යි හරියට හරි. ණය ගැතියෝ ධන 70000යි හරි. තව කොහෙද යන්නේ පුතේ කියන්නේ? හම්බෙන්න ඕන නිසා ණය ගැතියන්ට දැම්මා. ඒ වගේ මේක මොකක්ද අපිට? ආදායම. ඒක නේද අපේ ලාභෙ වෙන්නේ එතකොට පුතේ කියන්නේ? ඔව් සර්. එතකොට මේ ප්‍රාග්ධනය ප්‍රාග්ධනීය ධන 70000යි. ප්‍රාග්ධනීය ධන 70000යි. ප්‍රාග්ධනීය ධන 70000යි. හරි අනිත් ඒවා ටිකක් ගන්න. ප්‍රාග්ධනීය ධන 70000යි. හත්වෙනි ගනුදෙනුව මොකද්ද පුතේ හත්වෙනි ගනුදෙනුව? කමල් කියන්නේ කවුද මේ ව්‍යාපාරේ? අයිතිකරු. ඒ නම වැදගත්. කමල් පෞද්ගලික ප්‍රයෝජන 10000ක් මුදල් ආපසු ගන්නා ලදී. එහෙම ගන්න පුළුවන් පුතේ. අයිතිකාරයට තියෙන ලාච්චුවේ තියෙන සල්ලි මේ ව්‍යාපාරේ තියෙන සල්ලි ගෙදර අරන් යන්න පුළුවන් යාගේ පෞද්ගලික වැඩවලට. කවුරුත් එපා කියන්නේ නැහැ නේ. මට කියන්න අයිතිකාරය මුදල් 10000ක් කරයි යනවා. කොහොමද ලියන්නේ? මුදල් වලින් 10000ක් අඩු වෙනවා. මුදල් ප්‍රාග්ධනය 10000. මුදල් වලින් 10000ක් ප්‍රාග්ධනයත් කරනවා. ආගමෙන් අඩු කරන්නේ. ප්‍රාග්ධනය. දැන් මම අහන ප්‍රශ්නයක්.
මේ ප්‍රාග්ධනය 10000ක් අඩු වෙන එක අපිට පාඩුවක්ද? නෑ. නෑ. ඒක වියදමක් නෙමෙයි පුතේ ඈ. ඒක වියදමක් නෙමෙයි. හරි. අනිත් එක විකල්ප කරලා. 8 මොකද පුතේ 8 වෙනි ගණන් දෙනුව මාර්තු මාසදා විදුලි බිල 4500කි අදාළ ගෙවීම් කරන ලද්දේ අප්‍රේල් මාසයේදී. මට කියන්න පුතේ මේ මාර්තු මාසේ ලයිට් බිල ගෙවලා තියෙන්නේ අප්‍රේල් වල. මට කියන්න මාර්තු මාසේ ලයිට් බිල අප්‍රේල් ගෙවුවාම මේක මොන මාස වියදමක් විදිහටද ගන්න? මාර්තු මාර්තුමයි පුතේ අප්‍රේල් ගෙවුවයි කියලා අප්‍රේල් වියදමක් විදිහට ගන්න නෑ මාර්තු වියදමක් මේක. හරි. දැන් මට කියන්න මේ ගාන හදන්නේ මාර්තු මාසෙද. අප්‍රේල් මාසේ ලයිට් බිල මාර්තු වල ගෙවුවයි කියලා කියන්නේ. මට කියන්න මුදල් වලින් අඩු කරනවද? ඔව්. ඔව්. නෑ. ඇයි? ගෙවලා නැති හින්දා. ඔව් මේක හදන්නේ මාර්තු මාසෙත් නේද මේක හදන්නේ? ඔව් සර්. සල්ලි ගෙවුවයි කියන්නේ මොන මාසෙද? අප්‍රේල් මාස. අප්‍රේල් ගෙවුව තාම ගෙවලා නෑනේ නේ. මාර්තු වල ගෙවලා නෑනේ. මාර්තු වල මුදල් වලට මුකුත් වෙන්නේ නෑ. නමුත් පුතේ ඕක මාර්තු වියදම මාර්තු විදුලි බිල 4500යි. කොහෙන් අඩු කරන්න ඕනද ගෙවුවා ඕනක? ප්‍රාග්ධනය. ප්‍රාග්ධනයෙන් අඩු කරන්න 4500ක්. ණය හිමියෝ ණය හිමියෝ දාන 4500. අන්තර්ගත. ඉතින් මේ වෙළඳ ණය හිමියෝ කිව්වනම් මෙතන දාන්න බෑ. නිකන් මේ ණය හිමියෝ කියලා තිබ්බ නිසා දාන්න. වෙළඳ කියලා තිබ්බනම් දාන්න බෑ. වෙළඳ කියලා තිබ්බනම් පුතේ අර බාන්න ණයට ගන්න කප්පිය. දැන් මෙතන ණය හිමියෝ නිසා දාන්න ඕනේ අවුලක් නැහැ. 9 වෙනි ගනුදෙනුව. කවුරුහරි ළමයෙක් ඉක්මනට මට කියන්න නැත්නම් මෙසේජ් එකක් දාන්න. 9 වෙනි ගනුදෙනුවේ මොකද වෙන්න ඕනේ කියලා කියන්න. නැත්නම් මෙසේජ් එකක් දාන්න. 9 වෙනි ගනුදෙනුව ඔයගොල්ලෝ කියන්න. ඔයගොල්ලෝ කිව්වෙන් පස්සේ මම කියන්නේ. විකිණුම් වලින් විකිණුම් පිරිවැය අඩු කර. ඔව් විකුණුම් පිරිවැය. ඔව් ඒක හරි පුතේ හොඳයි. විකුණුම් පිරිවැය එක. කීයද විකුණුම් පිරිවැය? 6000යි. වැරදි. විකුණුම් පිරිවැය 6000 නෙමෙයි. ඔයා හොඳයි පුතේ විකුණුම් පිරිවැය කියලා එක හොයාගත්ත එක හරි. 6000 නෙමෙයි. කොහොම උත්තර දෙනවද කවුරු ළමෙක් තව? කොහොමද ගෑල් ළමයි කටහඬක්වත් ඇහුන්නේ නැහැ. ගෑල් ළමයි නැද්ද මන්ද පන්තියද? ඉන්නව නේද ගෑල් ළමයි? සද්දයක්වත් නැහැ වුණාට ගෑල් ළමයි කියද? උත්තරයක්වත් නැහැ. කියන්නකෝ පුතේ මොකද්ද කරන්නේ ඒක? කොහොමද නැද්ද උත්තර දෙන්නේ නැද්ද? දැන් 9 වෙනි ගනුදෙනුව මොකද්ද? එක ළමෙක් කිව්වා විකුණුම් පිරිවැය කියලා. ඒක මම පිළිගන්නවා. විකුණුම් පිරිවැය 9000යි කියලා ඉරේස් සඳරුවන් පිරිවි ළමෙක් වෙන්නේ නැති නේ? ඔව්. ඒත් පිරිවි ළමෙක් උත්තර දීලා තියෙන්නේ. වෙන්නේ නැද්ද උත්තර? වෙන්නේ නැද්ද? ගෑල් ළමෙක් උත්තරයක් දෙන්නේ නැද්ද? හරි මම කියන්න ඔයගොල්ලෝ ඕනේ 9 මාර්තු මාසයේ අවසානයේ ප්‍රචාරණ ද්‍රව්‍ය වල තොග ගණන් ගැනීමක් කළ අතර පිරිවැය 6000ක් වූ තොගයක් ඉතිරිව තිබූ බව හෙළිදරව් විය. පුතේ තොගය මුලින්ම තිබ්බේ නැහැ තොගේ කීයක් ගත්තද 15000ක් ගත්තා නේද අපි? ඉතින් තොගේ 15000ක් අරන් තියනවා නේද අපි? ඔව්. දැන් මේ 15000න් ඉතුරු කීයද? 6000.
6000යි. එහෙනම් මට කියන්නේ 15 දැන් 6000ක් ඉතුරුයි. අර සේවා දෙකක් විකුණුම් පිරිවැය 9000යි. ඔව් අපි සේවා දෙකක් සැපෙව්වා නේද පුතේ? ඒ සේවා දෙක සපයන අපි කොච්චරක ද්‍රව්‍යද පාවිච්චි කරලා තියෙන්නේ කියන්නේ? 9000ක්. 9000 හොයාගත්තේ තේරෙනවද? 15000න් පුතේ කීයක් ඉතුරුද කියන්නකෝ. මේ 15000න් දැන් ඉතුරුයි 6000. ඒ කියන්නේ මෙන්න මේ සේවා දෙකක් සැපෙව්වානේ. ඒ සේවා දෙක සපයන අපි කීයක ද්‍රව්‍ය භාවිතා කළාද පුතේ? 9000ක ද්‍රව්‍ය භාවිතා කළා. ඒ කියන්නේ විකුණුම් පිරිවැය කීයද? 9000. මේ විකුණුම් 15000 70000 නේ. ඒකට පාවිච්චි කරපු ද්‍රව්‍ය 9000යි. එහෙනම් පුතේ කොහොමද ඒක ලියන්නේ? කොහොමද 9000 ලියන්නේ? කියන්නේ කොහොමද 9000 ලියන්නේ? තෝගේ ඍණ 9000යි. තෝගේ ඍණ 9000යි. තව කොහෙන්ද අඩු කරන්නේ? මේ තෝගේ ගත්ත වෙලාව ප්‍රාග්ධනයෙන් අඩු කරේ නෑ. දැන් ප්‍රාග්ධනයෙන් අඩු කරන්න. තෝගේ ඍණ 9000යි ප්‍රාග්ධනයේ ඍණ. තෝගේ ඍණ 9000යි ප්‍රාග්ධනයේ ඍණ 9000යි. හරි. දැන් පුතේ මේ තියුටි එකතු කරලා අනිත් දේ උත් ගන්න. දැන් එන්නේ කෙලින්ම අගශේෂ. හරි මට කියනවද මුදල් කීයද කියලා? මුදල් කීයද පුතේ? මුදල් කීයද? කීයද මුදල් වල ශේෂය? ධනේව ලක්ෂයයි 15000යි ධනේව 115000යි. ඍණේව 15000යි 6000යි 21යි 31යි. කීයද 80? 84000 84000යි. මුදල් වලට දාන 84000යි. මුදල් වලට 84000යි. එතකොට ණය ගතියන්ට කීයද පුතේ? 70000යි. 70000යි. එතකොට තොගය 6000යි. 6000යි. ජංගම නොවනවත්කම් 60000යි. 60000යි. එතකොට ණයනියෝ 64500 64500යි. හරි. ප්‍රාග්ධනය 1,56,000යි. 56000යි. බලමු අපි හරිද කියලා. ධන ලක්ෂයයි ධන 15යි 1.15යි 70යි 1.85000යි. ධනේව ලක්ෂයයි 15යි 1.15යි 70යි 1.85යි. ඍණේවා ඍණ 6000යි ඍණ 10000යි ඍණ 16000යි 16000යි 4500යි ඍණ 20යි 500යි 20යි 500යි 9000යි 29500 යන්නේ ඍණේවා 29500 අඩු වුණාම 500යි 14න් 9ක් 14න් 9ක් 5යි 7න් 2ක් 5යි 155යි 500යි නේද? ඔව් සර්. 155යි 500. ප්‍රාග්ධනය 155යි 500යි. හරි. දැන් අපි මේ ගණන ටික ලිව්වා. හරි. ලියලා ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද්ද පුතේ බලන්න. හරි. මේ ටික ලිව්වා ශේෂ ටික ගත්තා. ආදායම් ප්‍රකාශය ආදායම් ප්‍රකාශය. ලියමු නම ලියන්න. පුතේ ආදායම් ප්‍රකාශ කරනකොට නම ලියන්න ඕනේ. කවුද ව්‍යාපාරයේ අයිතිකාරයා? කමල් ප්‍රචාරණ ආයතනය.
කමල් ප්‍රචාරණ ආයතනය. හරි 2021 මාර්තු මාසය සඳහා ආදායම් ප්‍රකාශය. කමල් ප්‍රචාරණ ආයතනය 2021 මාර්තු මාසයේ ආදායම් ප්‍රකාශය කියලා ලියලා දෙකන ආදායම් ප්‍රකාශය. තග්ගලද ගන්න පුතේ. හරි. ඉතින් අපි භාණ්ඩ විකුණන ව්‍යාපාරයක් වුණත් සේවා සපයන ව්‍යාපාරයක් වුණත් විකුණුම් වලින් විකුණුම් පිරිවැඩු කරලා දල්ලා පෙන්නන්න ඕනේ ඉස්සලම. මට කියන්න පුතේ දැන් අපි ලාභය හොයන්න ගන්න මේ ප්‍රාග්ධන තීරුව විතරයි. මේ ප්‍රාග්ධන තීරුව විතරයි වෙන මොකුත් ගන්න නැහැ අපි. හරි. ඔය ප්‍රාග්ධන තීරුවේ ධනේවා තියෙනවා තුනක්. මේ ධන ලක්ෂයයි ධන 15000යි ධන 70000යි. ඒකෙන් මේ ධන ලක්ෂය පුතේ ප්‍රාග්ධනයේ දීමක් මේ ප්‍රාග්ධනයේ දාපු එක නේද? ඒ කියන්නේ ඒක ආදායමක් නෙමෙයි. 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 එහෙනම් ආදායම් දෙක මොකද්ද කියන්නේ? මේ 15000 මොකද්ද? ආදායම විකුණුම්. ආදායම. මේ 70000 විකිණුම් විකුණුම්. එහෙනම් පුතේ විකුණුම් කීයද ඔක්කොම? 85000යි 85000 ඒකේ විකුණුම් පිරිවැය කීයද? 9000යි 9000. ඒක අර අන්තිම ගණන් වෙන්නේ අපි 9000 හොයාගත්තේ අපි මතකද? මේ 9000 නේ පුතේ. එහෙනම් උඩින්ම ලියන්න විකුණුම් 15000යි 70000යි 85000යි විකුණුම් 85000යි පුතේ අපි ඉස්සර ලිව්වේ සේවා ආදායම් කියලා. දැන් එහෙම ලියන්නේ විකුණුම් කියලාමයි ලියන්නේ. විකුණුම් 85000යි. එහෙනම් ඔකෙන් අඩු වෙන්න ඕනේ විකුණුම් පිරිවැය. ඍණ විකුණුම් පිරිවැය විකුණුම් පිරිවැය කීයද පුතේ? මේවයි විකුණුම් පිරිවැය 9000 නේද? 9000යි. එතකොට දල්ලා වෙනවා 0.3යි 15 9ක් 6යි 76000. ඒක තමයි දල ලාභය. දල ලාභය 76000යි. දල ලාභය 76000යි. දල ලාභය 76000යි. හරි. දල ලාභය 76000යි. ඒකට පුතේ වෙන මොකුත් ආදායම් එකතු වෙන්න දෙයක් නැහැ නේද? නෑ වෙනත් ආදායම් එකතු වෙන්න දෙයක් නැහැ. දල ලාභය 76000යි. වෙන මොකුත් ආදායම් නැහැ. එහෙනම් මේකෙන් අඩු ගන්න අනිකුත් වියදම්. අනිකුත් වියදම්.
හරි අනෙකුත් වියදම් හරි අනිකුත් වියදම් ඉතින් අනිකුත් වියදම් ටිකක් බලමු ප්‍රාග්ධන්තික ඍණය බලමු මොනවද පුතේ බලන්න ප්‍රාග්ධන්තික ඍණයව තියෙන්නේ මේ ඍණ 6000 පුතේ හතරවෙනි ගණු ඍණ 6000 මොකක්ද කියන්නේ හතරවෙනි ගණු දෙකේ ඍණ පාරයාල කුලි පාරයාල කුලි කාර්යාල කුලී කියන්න කාර්යාල කුලී හයදාහයි කාර්යාල කුලී 6000යි ඊට පස්සේ ආයෙ වෙන කීයද පුතේ තියෙන්නේ හත්වෙනි ගණනේ ඍණ 10000ක් තියෙනවා මොකද්ද පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ඒක ලියනවද නෑ නෑ ඒක ලියන්නේ නැහැ පුතේ ගැන්ලි වියදමක් පුතේ ලියන්නේ නැහැ ඒ 10000 ලියන්නේ නැහැ ඊට පස්සේ මාර්තු මාසයේ විදුලි බිල 4500ක් අප්‍රේල් මාසෙ ගෙවුවා ඔව් ඒක ගෙව්වට තාම මේ මාසේ ගෙවලා නැහැ නේද නෑ මොකද්ද විදුලිය වියදම විදුලිය ඒක ගෙවන ලියනවද නැද්ද මෙතන තියෙනවා තියෙනවා විදුලිය 4500යි මේ 9000 ලිව්වනේ මේ 9000 නේ මේ ලියලා තියෙන්නේ ඔව් සර් එච්චරයි එහෙනම් බලන්න වියදම් දෙක කීයද කියලා වියදම් දෙක 10500 10යි 500යි වියදම් දෙක 10යි 500යි වරහන් කරන්න වියදම් දෙක 10යි 500 වරහන් කරන්න එතකොට අපිට එනවා ශුද්ධ ලාභය කීයද කියලා බලන්න පුතේ 0.05යි හරි 10න් 5යි 5යි 65යි 500 ඒ 65යි 500 තමයි අපේ ශුද්ධ ලාභය එහෙම නැත්නම් ඒක තමයි ශුද්ධ ආදායම ශුද්ධ ලාභය එහෙම නැත්නම් ඒක තමයි ශුද්ධ ආදායම ශුද්ධ ලාභය එහෙම නැත්නම් ශුද්ධ ආදායම හරි එහෙනම් පුතේ පොඩ අහගෙන ඉන්න මම කිව්ව පුතේ මම ලබන අඟහරුවාද උදේ වෙද්දී ඕගොල්ලන්ව අනිත් ගෲප් එකට සම්බන්ධ කරනවා පුතේ හරි මම කියලාම නෙමෙයි පටන් ගත්තේ මම ඔයගොල්ලෝ ඉක්මනට ඒකට ගන්නවයි කියලා එහෙනම් පුතේ දැන් අද පන්තිය කරා ආයි අද 22යි නේ හෙට 23 සිකුරාදා හරි හෙට 23 සිකුරාදා ආයි පුතේ ඔයාලට පන්ති තියෙනවා 24 සෙනසුරාදා උදේ 10 මාට පුතේ ඔයාලට ක්ලාස් එකක් තියෙනවා අයියේ 24 සෙනසුරාදා උදේ 10 මාට ලියා ගන්න පුතේ නැත්නම් අමතක වෙයි ඊට පස්සේ 25 ඉරිදා නැහැ 25 ඉරිදා නැහැ ආයෙ ඔයාලට ක්ලාස් එකක් තියෙනවා 26 සඳුදා දවල් 1ට එකේ ඉඳලා 3 විතරනකම් ආයි 27 අඟහරුවාදා 27 අඟහරුවාදා උදේ 8ට තියෙනවා අද ක්ලාස්. ඒ මතකයි නේද දවස් ටික එතකොට? එතකොට බ්‍රහස්පතින්දා නැද්ද? නෑ පුතේ ඊට පස්සේ බ්‍රහස්පතින්දා අවශ්‍ය වෙන්නේ අපිට. ඇයි? ඉතින් මේ අඟහරුවාදා උදේ පන්ති අර ෆස්ට් ගෲප් එක යන්නේ. ඒකට පුතේ එතකොට ඔයගොල්ලෝ සම්බන්ධ වෙනවා ඈ.
හරි පුතේ මම ඔයගොල්ලෝ පන්ති පුතේ මම කිව්වේ මම ඉක්මනට අතිරේක පන්ති දාලා ඒ පන්ති මට්ටමට ගන්නවායි කියලා. හරි. දැන් පුතේ ඔයගොල්ලෝගේ යාළුවෙක් කවුරු අලුතෙන් සම්බන්ධ වෙන්න ඉන්නවා නම් මට පොඩ්ඩක් කෝල් එකක් දෙන්න කියන්න පුතේ. ඒගොල්ලන්ට ආයි වෙන වැඩ පිළිවෙලක් දාලා ටක් ගාලා ඔයගොල්ලෝ මට්ටමට ගන්නවා. හරි. සර් පළවෙනි පාඩම පුතේ පළවෙනි පාඩම මම කරනවා ඔයගොල්ලන්ට ඒක කරලා දෙනවා හරි. ඒක පුතේ නෝට් එකක් තියෙන්නේ. ඒකට පුතේ තව මම කිව්වේ තව ළමයි ටික එකතු වෙනවායි කියලා. මම ඒ ළමයි ටිකත් පුතේ එකතු කරලා පළවෙනි පාඩම මගේ අරිච්ච ළමයි ටික ඔක්කොම පුතේ මම ඒක කරලා දෙන්නම් එකට. තේරෙනවද? හරි. ඒක ඔයගලන්ට ඉස්කෝලේ පළවෙනි පාඩම කරන්න කලින් මම කරලා දෙන්නම්. පළවෙනි පාඩම ඔයගලන්ට මගේ ඇරලා තියෙන්නේ ඒක මම කරලා දෙන්නම්. මොකද පුතේ ඔයගලන්ට පළවෙනි පාඩම කර කර හිටියනම් එහෙම දැන් අර දෙවෙනි අර කලින් පටන් ගත්ත කට්ටියව අල්ලගන්න බැරුව යනවා. මම කරේ පුතේ ඒගොල්ලන් අල්ලපු එක ඔයගොල්ලන්ට. හරි. එහෙනම් පුතේ අදට පන්තිය මෙතන ඉවරයි. මේක රෙකෝඩින් ඉන්න පුතේ මම තව ටිකකින් දාන්නම්. ඒකට ආයෙ සරයක් බලන්න. එහෙනම් පුතේ අදට පන්තිය මෙතනින් ඉවරයි.